ඩිස්කනෙක්ට් වුණා. දැන් ආයි හරි මම ආපහු කී හිටිය එක කියන්නම්. මම කී හිටියේ ෆෝ ලූප් එක ගැන. ෆෝ ලූප් එකේදී වරහන ඇතුලේ තියෙනවා නම් සංඛ්‍යා 3ක්. පළවෙනි එක යා සලකන්නේ පටන් ගන්න තැන. දෙවෙනි එක යා සලකන්නේ ඉවර වෙන තැන. තුන්වෙනි එක සලකන්නේ කීයෙන් කීය යන්න ඕනේද කියලා. දැන් මේ වෙලාවට මෙයා print කරන්නේ මෙහෙම දෙයක්. 2 4 6 8 එච්චරයි. දෙකෙන් දෙක යන්නේ. දෙකෙන් දෙක යන්නේ මෙයා. දැන් අපි අහලා තියෙන ප්‍රශ්නය බිඳුවේ ඉඳලා 10ට තියෙන සංඛ්‍යා ටිකනේ උත්තේ සංඛ්‍යා ටික මුද්‍රණය කරන්න කියන්නේ. එහෙනම් කරන්න තියෙන දේ බිඳුවෙන් පටන් අරන් හරියන්නේ නැහැ. එකෙන් පටන් ගන්න. එකෙන් පටන් අරන් 10ට යන්න දෙකෙන් දෙක. එතකොට ගානට බිඳුවේ ඉඳලා 10ට තියෙන උත්තේ සංඛ්‍යා ටික හම්බ වෙනවා. 1 3 5 7 9 කියලා. හැම වෙලාවෙම මතක තියාගන්න මොකක් හරි ලූප් එකක් ඉවර වෙලා ඩොට් එක තියෙන්නට ඕන. හරි? ඊට පස්සේ ලූප් එක ඇතුලේ තියෙන්න ඕන දේවල් අනිවාර්යෙන්ම ඒ ලූප් එක පටන් ගන්න තැනට පොඩ්ඩක් දකුණු පැත්තට වෙන්න ලියන්න ඕන. දැන් මේක මෙතෙන්ට ගත්තොත් ඌ එක එරර් එකක් කියලාම පෙන්නනවා ළමයි. මේ එඩිටර් එකේ පේනවා ඇති ඕගොල්ලන්ට පොඩියට P අකුර යටින් රතු පාට ඉරක් තියෙනවා. ඒකෙන් දැනගන්න පුළුවන් අපිට එරර් එකක්. මේ මෙහෙම රන් කරොත් එරර් එකක් එනවා. මූ එරර් එකක් දෙනවා print උඹ හරියට දාලා නැහැ කියලා. හරි? ඒක මෙතනින් ඉඩක් තියන්න ඕනේ. ඒක නීතියක් Python වල. ඔය ඔහම දැම්මම තමයි ඔක හරියන්නේ. ඔහමයි වෙන්න ඕනේ. හරි? තිවංක කළා තිබ්බේ මෙහෙම. එයා if එකක් ලියලා කමක් නැහැ. එයා if එකක් ලිව්වා. මෙන්න මේ range එක. if එකක් ලියලා එයා බැලුවා x කියන එක බෙදලා දෙකෙන් ඉතිරි ගාන එකයි නම්. එයා print කරා. හරිනේ එහෙමත්? අතෙන්ට අර තුන්වෙනි අගේ නොදී මෙහෙම කළා. දැන් if එක ඇතුලේ තමයි print තියෙන්න ඕනේ. තව ටිකක් මෙහාට යන්න ඕනේ. if එක ASCII තියෙන්නේ. for එක ASCII if තියෙනවා. if එක ASCII print තියෙනවා. හරි? මේකිනුත් අරකමයි එන්නේ මේ. හොඳයි එහෙම හිතලා හැදුවාම. මොකද ඌ දන්නේ නැතුව ඇති මෙතෙන්ට එකක් දාන්න පුළුවන්. තාම තියරි ඉගෙනගෙන නැහැ අපි. හරි? මෙතෙන්ට තව තුන්වෙනි අගයකුත් දෙන්න පුළුවන්. ඒක කියන්නේ පැන පැන යන්නේ කොහොමද කියලා. මේකත් හරි. හරි? මේක උත්සාහ කරන්න ළමයි. නිකන් Google එකේ type කරන්නකෝ. ඔය හොඳ site එකක් W3 school කියලා site එකක් තියෙනවා. ඒකෙන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. මං එවන ප්‍රශ්නේ හරි කමක් නැහැ නිකන් type කරන්න දවස ගානේ. හරි. ඕක තමයි කියන්න තියෙන්නේ මුලින්ම. ඊට පස්සේ අවසානයට අර මතක් කරන ටික මතක් කරන්න ගත්තාම බෑ. අපි ඔක්කොම කලබලයි. මම මේක දැන් මතක් කරලා ඉන්නවා. දැන් මතක් කරලා ඉන්නවා. ඉස්සෙල්ලාම මතක් කරන්නේ අර ස්තර 7. මේක මම ක්ලෝස් කරන්නම්. මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් Python කියන එක අඩුතරමේ RAM එක 4ක්වත් තියෙන්න ඕනේ. හරි RAM එක 4ක්වත් තියෙන්න ඕනේ. ටිකක් i5වත් මැෂින් එකක් වෙන්න ඕනේ. මේකත් එක්ක වෙන software එකක් දුවන්න බෑ එකට. මේක හෙන බරයි. වැඩ කරනකොට RAM එකෙන් භාගයක් විතර මෙයාට විතරක් ගන්නවා. ඒ හින්දා කවුරු හරි ඉන්ස්ටෝල් කරනවා නම් සාමාන්‍ය P3 P4 i3 second gen first gen වගේ මැෂින් එකක රන් කරන්න බෑ මේක. අමාරුයි රන් කරන්න පුළුවන් ස්ටක් වෙනවා. ඒ හින්දා ටිකක් හොඳ මැෂින් එකක් තියෙනවා නම් දාගන්න පුළුවන්. දාන්න ඕන අය මැසේජ් එකක් දාන්න WhatsApp එකට මම දාන විදිය කියන්නම්. Python ඉස්සෙල්ලා ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඊට පස්සේ PyCharm කියලා ඩවුන්ලෝඩ් කියලා ගහන්නකෝ. මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. හරි. මෙන්න මේකයි ස්තර 7 මතක් කරලා ඉන්නම්. මොකද ඒක අන්තිමේට මතක් කරන්න තිබ්බහම හරිම අමාරුයි. කලබලෙන් යන්න තමයි දඟලන්නේ කට්ටියම. යන්න දඟලන්නේ හැමෝම. ඒ හින්දා මුලින් මතක් කරන්න. දැන් අන්තිමේට උතර තියරි කොටසනේ තියෙන්නේ. හරි. එතකොට මෙන්න මගේ ස්තර 7 ලියන්න කොලයක් අරන්. කොලයක් අරන් ලියන්න ලියන අය පාස් වෙයි අනිවාර්යෙන්ම මේ ලකුණු ටික ගෙදරින්ම අරන් ගිය හැකි උන්ට. හරි? ලියන්න නැති අය නිකන් ඉන්න බලාගෙන හරි යෙදුම් පළවෙනි එක යෙදුම් මේකේ අලුත් කරුණු ටිකක් තියෙනවා. අලුත් කරුණු ටිකක් තියෙනවා මේකේ.
තව කරුණු හොයලා සමහර තැන් මේකට දැම්මා මම. යෙදුම් වලින් කරන්නේ ලියන්න ළමයි. යෙදුම් ඉදිරිපත් කිරීම මම යෙදුම් වලින් කරන දේ ලියලා ඉන්නම්කෝ. යෙදුම් වලින් කරන්නේ පරිශීලක අනන්‍යතාවය හඳුනා ගැනීම. පළවෙනිම ස්තරය මේක ස්තර අංකය ගත්තොත් 7 මෙයා උඩම තියෙන්නේ. පරිශීලක අනන්‍යතාව හඳුනා ගැනීම. මේවා ඕනෙමයි. පරිශීලක අනන්‍යතාව හඳුනා ගැනීම මේ 6 වෙනි පාඩමේ තියරියක්. 6 වෙනි ස්තරය තමයි ඉදිරිපත් කිරීම. ඉදිරිපත් කිරීම කියන එකේ කරන්නේ යෙදුම් ස්තරයෙන් ලැබෙන දත්ත විවිධ ආකෘති වලට නිර්මාණය කිරීම. හරි. ඊට අමතරව දත්ත ආකේතනය සහ විකේතනය. අලුත් කරුණු ටිකක් තියෙනවා මෙතන MCQ වලට ඕන වෙයි. MCQ වලට ලකුණු ගන්න පුළුවන් ඒවා ලියපල්ලා. අනිත් ඒවා බලන් ඉඳපල්ලා. සැසි මේ සයන්නෙන් කියන්නේ සැසි කියන එක මං ස්තර දෙකක කාර්ය ලිව්වා කෙටියෙන්. යෙදුම් ස්තරය පරිශීලක අනන්‍යතාව හඳුනා ගැනීම. 6 ඉදිරිපත් කිරීම කියන එක යෙදුම් ස්තරයෙන් ලැබෙන දත්ත විවිධ ආකෘති වලට නිර්මාණය කිරීම. ඒ වගේම දත්ත ආකේතනයයි විකේතනයයි. හරි. සැසි කියලා කියනවා. සැසි වලින් කරන්නේ සම්ප්‍රේෂණය සඳහා ඕන කරන උපකරණ සම්බන්ධ කරනවා. සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය උපකරණ සම්බන්ධ කිරීම. ඊට අමතරව සම්ප්‍රේෂණය කළ යුතු ආකාරය තීරණය කිරීම. ආකාරය කියලා කියන්නේ ආකාර 3යි. ඒකපත, අර්ධ ද්විපත, පූර්ණ ද්විපත. ආකාර තීරණය කරනවා. ඔය 5 වෙනි ස්තරය. 4 වෙනි ස්තරය පයන්නෙන් කියන්නේ ප්‍රවාහන කියන එක. ප්‍රවාහන ස්තරයෙන් කරන්නේ ලේසියෙන්ම දත්ත එක් අන්තයක ඉඳලා තවත් අන්තයකට පිරිනමනවා. දත්ත එක් අන්තයක සිට තවත් අන්තයකට පිරිනැමීම. ඊට අමතරව මෙයාට පාවිච්චි වෙන ප්‍රොටෝකෝල් නියමාවලි දෙකක් තියෙනවා. ඉතා වැදගත් UDP සහ TCP දෙන්න. මේ දෙන්න පාවිච්චි වෙන්නේ ප්‍රවාහන ස්තරයේ. හරි. මං 7 6 5 4 කියන ස්තර 4 කාර්යයන් 4 ලියලා තියෙන්නේ. හරි. 3 වෙනි කාර්යයට එනවා. 3 වෙනි ස්තරයට එනවා. ඒක ජාල ස්තරය. මේකේ මොනවා හරි තියෙනවා ලියාගෙන ඉන්න නෙමෙයි නමයි ලියන්න ඕගොල්ලෝ තනියෙන් ලියන්න. ඒක තමයි ඕනේ. නැත්තම් මටයි පුළුවන් වෙන්නේ මට පුළුවන් වෙලා වැඩක් නැහැ. 3 වෙනි ස්තරය ජාල ස්තරයෙන් කරන්නේ දත්ත හුවමාරුව එක් ලක්ෂයක ඉඳලා තවත් ලක්ෂයකට දත්ත හුවමාරු කරනවා. තවත් ලක්ෂයකට දත්ත හුවමාරු කිරීම. හරි. දත්ත හුවමාරු කිරීම. මේකට පාවිච්චි වෙනවා විශේෂයෙන්ම රවුටර්ස් පාවිච්චි වෙන්නේ කොයිද කියලා ඇහුවොත් කියන්න පුළුවන් ජාල ස්තරයේ කියලා. රවුටර්ස්. ඊළඟට දෙවෙනි එක දත්ත සබැඳි. මෙයාත් ඕන වෙන කෙනෙක් data link කියලා අපි මේකට කියන්නේ. දත්ත සබැඳි පැකට් බිටු පැකට් කරනවා. පරිවර්තනයක් කරන්නේ. හරි. තව මේක විශේෂ කාරණයක් දෝෂ හඳුනා ගැනීම කරන්නේත් මෙයා. දෝෂ හඳුනා ගැනීම දත්තවල තියෙන දෝෂ හඳුනා ගැනීම සිදු කරන්නේ මෙයා. MCQ වලට මේක අහන්න පුළුවන් මට ළමයෙක් අහලාමයි මේක මතක් වුණේ ඔයාලට කියන්න මේ පන්තියේම ළමයෙක් දෝෂ හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ මොන ස්තරයේද කියලා අහලා තිබ්බේ. උත්තරේ එන්න ඕනේ දත්ත සමැදි. මේක ඉංග්‍රීසියෙන් data link මතක තියාගන්න ලියාගන්න නැත්තම් ෆේල් වෙලා යයි එක පළවෙනි එක භෞතික ලේයර් එක අපි ෆිසිකල් ලේයර් එක කියලා කියනවා. මෙයා තමයි පළවෙනි ලේයර් එක වෙන්නේ.
සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ දත්ත හුවමාරු කිරීම තමයි මෙයා කරන්නේ. සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ දත්ත හුවමාරු කරනවා. දත්ත හුවමාරුව සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ දත්ත හුවමාරු කිරීම. තව මොනවා හරි මේක කියන්න තියෙනවා මොනවද උපකරණ රිපීටර්ස් පාවිච්චි වෙන්නේ මේකේ. රිපීටර්ස් භාවිතා වෙන්නේ ඕකේ. හරි. ඔන්න ස්තර 7 කාර්ය 7. ස්තර 7 කාර්ය 7 ඔන්න හරි. ඊළඟට බලන්න ඊළඟට නීති 20 21 නීති 21 ලියන්න ළමයි. තදේව භාවී 4යි. හැමදාම අපි මේක ලියනවා තාම මුන්ට බෑ. තදේව භාවී 4යි a.a කියන්නේ a මයි a ධන a කියන්නේ a මයි a bar කියන්නේ a බාමයි a බා ධන a බා කියන්නේ a බාමයි. සරසාම්‍ය නීති 4යි. සරසාම්‍ය නීති 4යි a ධන 1 කියන්නේ 1මයි. මේක ටිකක් වැඩිපුර පාවිච්චි වෙනවා. a ධන a කියන්නේ 1මයි කියන එක. a.1 කියන්නේ a මයි. තවත් එකක්. a ධන බිඳුව කියන්නේ a මයි. a ඩොට් බිඳුව කියන්නේ බිඳුවයි. නීති 8ක් ලිව්වා. ප්‍රතිලෝම නීති 2යි. ප්‍රතිලෝම නීති 2යි. එක නීතියක් a ඩොට් a බා සමානයි බිඳුවයි එකක්. අනිත් එක a ධන a බා කියන්නේ 1යි. ඒකත් තව නීතියක්. නීති 10ක් ලියලා ඉවරයි. නීති 10ක් ලිව්වා. හරි. නීති 10ක් ලියලා තියෙනවා මෙතන. ඊළඟට බලන්න මම යනවා අනිත් නීතියට. මොකද්ද? මෝගන් නීතිය. මෝගන් නීති දෙක අද අපි ලිව්වා. ඒකවත් ලියන්න තනියෙන්. ද මෝගන් නීති දෙක a ධන b වල සම්පූර්ණ බා කියන්නේ a bar dot b bar කියන එක. a dot b bar සම්පූර්ණ බා කියන්නේ a bar ධන b bar කියන. ඩිස්කනෙක්ට් වුණා ළමයි. ද මෝගන් නීති දෙක ලියලිය හිටියේ. ද මෝගන් නීති දෙක තමයි a ධන b වල සම්පූර්ණ බා සමානයි a bar dot b bar. ඊට පස්සේ a dot b වල සම්පූර්ණ බා සමානයි a bar ධන b bar. ඔන්න ද මෝගන් වලට පස්සේ ආදේශ කරන නීති දෙක ලේසිම දෙක මේ දෙක. ආදේශ කරන නීති දෙක තමයි a dot b කියන්නේ b dot a කියන එක. a ධන b කියන්නේ b ධන a කියන එකමයි කියන එක. ඔය ආදේශ කරන නීති දෙක. ඊළඟට සංඝට්ටන නීති දෙක තමයි ABC A BC එක වැඩි වුණත් එකයි AB වැඩි කළා C එක්ක වැඩි වුණත් එකයි කියන එක. එකතු කරද්දිත් ඕක තියෙනවා. ABC එකතු කරද්දි A ට BC එකතු කරත් AB ට C එකතු කරත් එකයි. AB ට C එකතු කරත් එකයි. හරි. ඊළඟට විකටන නීති දෙකයි. විකටන නීති දෙකයි A ධන B ගෙන් වැඩි වුණාම සාමාන්‍ය වැඩි කිරීම A ධන B ගෙන් නෙමෙයි A B ධන C ගෙන් වැඩි වෙන්නට ඕනේ. B ධන C ගෙන් වැඩි වෙලයි සූත්‍රයේ තියෙන්නේ. A B ධන AC කියලායි උත්තරේ එන්නේ. ඕකේ තව එකක් තියෙනවා. මේක තමයි අලුතෙන් අපි ලියන නීතිය 21 වෙනි එක මේ හරිනම්. A ධන B.C කියන්නේ A ධන B වරහන් ඇතුලේ A ධන C. හරි. අන්තිම නීති දෙක සමතිරික්තතා නීති දෙකයි. A ධන AB කියන්නේ A මයි. A ධන A බා B කියන්නේ A ධන B මයි. ඔන්න නීති 21යි. මේ 21 මතක නැත්නම් ඒත් යන්න එපා විභාගෙට. හරි. තව එකක් තියෙනවා මතක් කරන්න. OS එකේ රූප සටහන ඒක මං අඳිනවා. මේකේ මොනවා හරි තියෙනවා ලියා ගන්න විශේෂයෙන් අලුතෙන් කනෙක්ට් වෙලා ඉන්න අය. හරි. මෙන්න නීති මෙතන තියෙනවා 21ක් සේරම. මේ අපි අද පටන් ගත්ත පාඩමට අදාළ කොටසක් මේ. හරි. OS පාඩමේ තීර ටික මෙන්න.
OS පාඩමේ තනිකරම රූප සටහන තමයි අපි ආපහු ලියන්නේ හැමදාම. රූප සටහනේ තත්ත්ව සටහනක් තියෙන ළමයි. තත්ත්ව 7යි ක්‍රියායනයක තත්ත්ව 7 ගැන තමයි ඒකෙදි කියන්නේ. ක්‍රියායනයක තත්ත්ව 7 තත්ත්ව 7න් පළවෙනිම ක්‍රියායන තත්ත්වය තමයි නිර්මිත හේවත් නව කියන එක. මෙන්න නිර්මිත හේවත් නව තත්ත්වය. එයාපත් වෙනවා සූදානම් තත්ත්වයට. එයාපත් වෙනවා සූදානම් අඳින්න තනියෙන්. එයාපත් වෙනවා සූදානම් තත්ත්වයට. සූදානම් තත්ත්වයට පස් වුණාට පස්සේ මේක ධාවන තත්ත්වයටපත් වෙනවා එයා. මේක ධාවන තත්ත්වයෙන් එයා කෙලින්ම යනවා අවසන්. හරි. ධාවන තත්ත්වයෙන් යන්න පුළුවන් තව තැනක් තමයි අවහිර කළ කියන්නේ. අවහිර කළ කියන එකට යන්න පුළුවන්. මෙන්න ගියා. අවහිර කළ කියන එකට ගියා හැකි. ඊට පස්සේ මේ පැත්තේ තව තියෙනවා ಜಾති දෙකක් නේ. මේ පැත්තේ තව ಜಾති දෙකක් තියෙනවා. අතත් මතකයේ ඉන්නවා ප්‍රතිහරණය කළ රැඳී සිටින එක්කෙනයි. ප්‍රතිහරණය කළ අවහිර කළ එක්කෙනයි. අවහිර කළ එක මෙහෙට ආවමයි ඒ නම කියන්නේ. සූදානම් එක මෙහෙට ආවමයි ඒ නම කියන්නේ. මෙහෙට යන්නත් පුළුවන්. මෙහෙටත් යන්න පුළුවන් ඕනේ නම්. හරි. ඕකට අදාළ ඊතල උඩ ලියන්න ඕන ටික ලියන්න ළමයි ඉක්මනට කෙටියෙන් ලියාගෙන යමු. හරි. මේ පැත්තට යන්නත් පුළුවන්. මේ පැත්තට යන්නත් පුළුවන්. මේ දෙන්න සමාන හින්දා මම ලියාගෙන ඉන්නම් ඒක. මේ දෙන්න සමානයි. හේතුව එකම කාර්ය වගේ තියෙන සූදානම් ඉඳලා ප්‍රතිහරණය කළ රැඳී සිටිනාවත් අවහිර කළ ඉඳලා ප්‍රතිහරණය කළ අවහිර කළාවත් එකම ඊතල උඩ ලියවෙන්නේ එකම දේවල් ටික. හරි. මං සූදානම් ඉඳලා ප්‍රතිහරණය කළ ධාවන පොඩක් ඉන්න මේ පැත්තේ ඊතල ටික නම් කරගෙන යමුකෝ. ධාවන ඉන්නවා. ධාවනයට මේ පැත්තට එන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ අවහිර කළ එක්කෙනා සූදානම් තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඔන්න ඔහොමයි ඕකේ ඊතල ටික නම් වෙන්නේ. ඔහොමයි. ඊතල වල තියෙන ඒවා ටික තම තමන් ලියාගෙන යන්න. ධාවනේ ඉඳලා අවසන් කළ වුණාම මුදා හැරීම. හරි. ඊට පස්සේ අවහිර කළ ඉඳලා සූදානම් වුණාම IO සම්පූර්ණ වෙනවා. IO සම්පූර්ණ. මෙතන IO පොරොත්තුව ධාවන ඉඳලා අවහිර කළ එනවා නම්. හරි. ඊට පස්සේ මේ ටික ධාවන ඉඳලා සූදානම් වෙනවා නම් කාලය ගත වීම. මේකට එන්නේ ඇතුල් කිරීම. තව ටිකයි තියෙන්නේ ලියන්න. ඊතල උඩ තව චුට්ටයි තියෙන්නේ ලියන්න ළමයි. හරි. නිර්මිත ඉඳලා ප්‍රතිහරණය කළ එනවා නම් ඒත් ඇතුල් කිරීම. සමහර ඒවා ගොඩක් සමානයි. හරි. අවහිර කළ ඉඳලා ප්‍රතිහරණය කළ අවහිර කළ වෙන්නේ. අවහිර කළ ඉඳලා ප්‍රතිහරණය කළ අවහිරේ සක්‍රිය කිරීමක්. නැත්තම් తాවකාලික අත්හිටුවීම. මේක සක්‍රිය කිරීම. එහෙනම් මේ පැත්තට යනවා සක්‍රිය කිරීම. తాවකාලිකව අත්හිටුවීම. ඔන්න හරි. මෙතන මෙහෙට ගිය හැකි සක්‍රිය කිරීමක්. මෙතන මේ පැත්තට සක්‍රිය කිරීමක්. මම මේකේ නියම කරන තුනක් නම් කරනවා. මෙතනින් ලකුණු දෙකක් නම් හම්බ වෙනවා 100න් ඈ. හරි. මුළු පේපර් එකෙන්ම බලන්න මම නියම කරන තුන ලකුණු කරනවා. සූදානම් ඉඳලා ධාවන වෙන්නේ මෙන්න මේ தത്വයට අදාළයි කෙටි කාලින නියම කරන. ඊට පස්සේ ප්‍රතිහරණය කළ පැත්තට එන මෙන්න මේ දෙක මධ්‍ය කාලින නියම කරන. මධ්‍ය කාලීනයි. ඊට පස්සේ නව ඉඳලා සූදානම් වෙන්නේ දිගු කාලීන. හරි.
ඕමයි තියරි තුන මතක් කරන්න. තව මතක් කරන්න දේවල් ඉස්සරහට හම්බ වෙයි. හරිනේ. මං යනවා මේක සම්පූර්ණ කරගන්න මොනවා හරි අඩුවක් මං යනවා පේපර් එකේ ඉතුරු ගණන් තුන හදන්න ඉක්මනට. පේපර් එකේ ඉතුරු ගණන් තුන හදන්නයි යන්නේ. ව්‍යුහගත රචනා ප්‍රශ්නයයි රචනා ප්‍රශ්න දෙකයි. හරි. ව්‍යුහගත රචනා ප්‍රශ්නයයි රචනා ප්‍රශ්න දෙකයි හදන්න යන්නේ. අත් උස්සන්නේ ඇයි? මැසේජ් එකක් දාන්නනේ. අත ඉස්සෙනවා මං හිතන්නේ මේ ළමයින්ගේ. හරිනේ. කොට යන්න පේපර් එක බලන්න. පේපර් එක බලන්න යන්න. මෙන්න පේපර් එකේ ඊළඟට අහන දේ. පේපර් එකේ ඊළඟට අහන දේ මෙන්න බලන්න. මෙන්න ප්‍රශ්නය ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ පළවෙනි කොටස. ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ පළවෙනි කොටස ඒකේ පළවෙනි කොටස ඔව්. පරිගණකයක සකසනයක බිට් 18ක අතත්්‍ය රූපී මතක යොමු අවකාශයකින් යුක්තයි. මෙම පරිගණකයේ සකසනය විසින් 1.1.1 ඔන්න ඔහොම කෝඩ් එකක් තියෙනවා. ක අතත්්‍ය රූපී මතක යොමුවක් නිර්මාණය කරන අතර මුල් පිටුව ලෙස 1.1.1 ලෙස සොයා ගන්නා ලදී. හරි. ඒ අනුව මෙහි පිටුවක විශාලත්වය සහ නිර්මාණය කළ හැකි පිටු සංඛ්‍යාව ගණනය කරන්න. හරි. ඔන්න ඔහොම කියනවා ළමයි. මේක OS පාඩමේ ගණන් කොටසක්. OS පාඩමේ තියෙන ගණිත කොටසක් මේක. ඒකට අදාළ තියරි කොටස මම MCQ එකෙත් මතක් කරා ඔයාලට. මං ආයි ලිව්වොත් මෙන්න මේකයි ඕකෙදි කියන්නේ. හරි. හරියට අහන් ඉන්න මේවා එන්න පුළුවන්. මේ ගණන් OS පාඩමේ ගණන් OS පාඩමේ අවසානයේටයි ගණිත කොටස් ටික තියෙන්නේ. හරි. මේකෙන් කියනවා අතත්්‍ය රූපී මතක යොමු අවකාශය. මේක බිට් 18යිලු ඔන්න. මේක බිට් 18යි. බිට් 18යිලු. බිට් 18 නම් කරනවා යාලා මෙහෙම 10යි 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 111යි 10යි 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 111යි ඊළඟට බලන් ඉන්න 111යි 0යි 10යි 110යි 0යි 10යි 110යි 0යි 10යි 110යි 110 ඕකෙන් එයාලා පළවෙනි බිට් බලන්න කියලා තියෙනවා මුල් පිටුව ලෙස සොයාගත්තලු 1.1.101 1.1.101 මෙන්න මේ ටික සොයාගත්තලු මං කිව්වා මේ කොටස් දෙකකට බෙදෙනවා කියලා. පළවෙනි කොටස අපි කියනවා මුල් පිටුව කියලා. පළවෙනි කොටස මුල් පිටුව ඊළඟට විස්ථාපනය. හරි විස්ථාපනය. එහෙනම් මුල් පිටුවට බිට් 7ක් වෙන් වුණා. මුල් පිටුවට බිට් 7යි. ඉතුරුලා තියෙන 18න් 11ක් තමයි විස්ථාපනය කියලා කියන්නේ. හරි විස්ථාපනයේ බිට් 11ක්. අපෙන් අහන්නේ අපි දැන් මේක තීරණය කරගත්තා. මේක විසඳගත්තා. හරි. ඊළඟට අපෙන් අහනවා යාලා පිටුවක විශාලත්වය. පිටුවක විශාලත්වය මෙහෙමයි එන්නේ. මෙන්න සූත්‍රයක්. පිටුවක විශාලත්වය එන්නේ දෙකේ විස්ථාපනය. බලයට එන්න ඕන විස්ථාපනය. පිටුවේ විස්ථාපනය. එහෙනම් පිටුවක විශාලත්වය දෙක ගන්න විස්ථාපනය කියන එක දාන්න බිට් ගන්න මෙතෙන්ට 2.11යි. සුළු කරන්න ඕනේ නෑ මේක. හරි. සුළු කරත් 1024 දෙකෙන් වැඩි කරන්නනේ තියෙන 1024 ගෙන් 2048යි. පිටුවක විශාලත්වය ඔච්චරයි ළමයි. හරි. ඊළඟට අහනවා නිර්මාණය කළ හැකි පිටු ගාන. නිර්මාණය කළ හැකි පිටු ගාන නිර්මාණය කරන්න පුළුවන් පිටු ගාන දෙකේ පිටු යොමුව. දෙකේ පිටු යොමුව කියලා කියන්නේ මුල් පිටුවටම තමයි. මේකට අපි තව නමක් කියනවා පිටු යොමුව කියලා. මේවා තියරි වලට කරා. දෙකේ 7 කියන්නේ 128යිනේ. නිර්මාණය කරන්න පුළුවන් පිටු ගාන 128යි. එහෙනම් පිටුවක විශාලත්වය 2048යි. ඔන්න ගාන හදලා ඉවරයි. මෙන්න වැදගත් වෙන තියරි කොටස් සූත්‍ර දෙක. තියරි කොටස් සූත්‍ර දෙක මෙන්න. මේකත් එක්තරා විදිහකට වැදගත්. හේතුව මුල් පිටුවයි විස්ථාපනයක් අහුවෙලා තමයි යොමු අවකාශය හැදෙන්නේ. හරි. පිටුවක විශාලත්වය ගන්න දෙකේ විස්ථාපනයෙන්
නිර්මාණය කළ හැකි පිටු ගාන ගන්නේ දෙකේ මුල් පිටුව බලයට දාන්න. මුල් පිටුව නෙමෙයි පිටු යොමුව sorry. මුල් පිටුව කිව්වත් කමක් නැහැ දෙකම එකයි. හරි. මේක MCQ එකකත් හම්බුණාද? අද MCQ එකකත් හම්බුණා. සූත්‍ර දෙක ඉතා වැදගත් ඈ. සූත්‍ර දෙක ඉතා වැදගත් මේ OS පාඩමේ අවසානයේ තියෙන ගණන් જાතිය. සටහන් කරගන්න මොනවා හරි ඕන නම් මම විවගතේ දෙවෙනි කොටසට යනවා. විවගතේ දෙවෙනි කොටසට යනවා බලන්න. විවගතේ දෙවෙනි කොටසට යනවා වෙන වැඩ කරන්න එපා ළමයි මේ වැඩේ ඉන්න කොහොම හරි මේ වැඩේ ඉන්න අද එකහමාරට නතර කරන්නම් මම මොකද ඊළඟ පන්තියේ දෙකට පටන් ගන්නවා කියලා කිව්වේ නෑ මම. එකහමාරට නතර කරන්නම් ඊළඟ පන්තියේ දෙකට පටන් ගන්න බවක් කිව්වේ නෑ. ලබන සතියේ දෙක තමයි. ලබන සතියේ දෙක ඉවර වෙන්නේ දෙකට. පටන් ගන්නේ 7ට. ඒ මැසේජ් කරා ගෲප් එකට හරියන්නේ නැහැ. සමහර ළමයි බලන්නේ නැහැ ඒක. එකහමාරට ලෑස්ති වෙලා ඉන්නේ ළමයි උනුත් කනෙක්ට් වෙයි මේකට ඊට පස්සේ. හරි. මං යනවා දෙවෙනි විභාගත දෙවෙනි කොටසට යනවා. මේ පළවෙනි කොටස කළේ ළමයි. දෙවෙනි කොටස කියනවා මේම. මේක ටිකක් ජනප්‍රිය ප්‍රශ්නයක් විභාග ප්‍රශ්න සඳහා මේකම ඇවිල්ලා නැහැ මේ වගේම ඇවිල්ලා තියෙනවා. 8GB ධාරිතාවයෙන් යුක්ත භෞතික මතකයක් ස්ථාපිත කර ඇති සකසනය බිටු 32ක අතත්තරූපී මතක අවකාශයකින් යුක්ත වේ. නමුත් පරිගණකය ක්‍රියාත්මක කළ විට මෙහෙයුම් පද්ධතිය තුලින් පෙන්වනු ලබන්නේ 4GB ප්‍රධාන මතක ධාරිතා ප්‍රමාණයකි. මේට හේතු ලෙස දැක්විය හැක්කේ කුමක්ද කියලා අහනවා. හරි. මේ කියන්නේ RAM එක 8GB නමුත් සකසනේ බිට් 32යි තියෙන්නේ. අතත්තරූපී මතක අවකාශයේ බිට් 32යි තියෙන්නේ. RAM එක විදියට පෙන්වන්නේ 8GB නෙමෙයිලු 4GBලු. මොකද්ද මේකට හේතුව කියලා අහනවා. හරි. RAM එකේ ප්‍රමාණය තීරණය කරන්නේ ඇත්තටම සකසනය. සකසනයෙන් ගන්න පුළුවන් ප්‍රමාණය විතරයි ළමයි සකසනයෙන් ගන්නෙ. ඒකයි හේතුව. හරිද? ඇත්තටම භෞතික මතකය හොයන්නේ මෙහෙමයි. තවත් සූත්‍රයක් මෙතන පාවිච්චි වෙනවා. මම අර කියපු ගණන් වර්ගයම තමයි මේ තියෙන්නේ. තාම මේ OS පාඩමේ අන්තිමට තියෙන ගණන්. හරි. මතක අවකාශයට තව සූත්‍රයක් තියෙනවා. සූත්‍ර 3ක් ඉගෙන ගත්තා දැන්. මතක අවකාශයට තව සූත්‍රයක් තියෙනවා. මතක අවකාශය ගන්න මෙහෙමයි. ඇත්තට මතක අවකාශය කියනවට වඩා මේකට භෞතික මතකය කියලා කිව්වොත් තමයි හොඳ. භෞතික මතකය. දෙකේ මෙතෙන්ට එන්න පුළුවන් જાත් තුනක් තියෙනවා. ලිපින ගණන එන්න පුළුවන්. ඊට පස්සේ අතත්ත්‍ය රූපී අවකාශය එන්න පුළුවන්. තව අවම පළල කියලා එකකුත් දාන්න පුළුවන් මෙතෙන්ට. කොහොම හරි ගානේ ওই තුනෙන් එකක් දෙන්න ඕනේ. දැන් දීලා තියෙන්නේ අතත්ත්‍ය රූපී අවකාශය. දෙකේ අතත්ත්‍ය රූපී අවකාශයේ බිට් 32යි ළමයි. එහෙනම් දෙකේ 32යි. මේක ගණනය කරාම බලන්න මේ ගණනය කරාම 2 10යි 2 10යි 2 2යි නේ ළමයි. ඒ කියන්නේ බිට් වලින් මේක එන්නේ. මේ කියන්නේ පේනවා ඇති මෙතනින් එනවා 4ක්. මෙතනින් එනවා 4ක්. හරි. 2 30ක් එනවා. 2 30 කියලා කියන්නේ මෙතන තියෙනවා බිට් පරිවර්තනය කරොත් ගිගාබයිට් වලට. හරි. මෙතනින් එනවා ගිගාබයිට් එකක් 1GB එනවා 1GB 4ත් එක්ක සුළු වුණාම 4GB එනවා. ඔන්න RAM එකේ ප්‍රමාණය මෙහෙමයි එන්නේ. කොච්චර ලොකු RAM එකක් ගහලා තිබ්බත් අතත්ත්‍ය රූපී මතක අවකාශය 32යි නා භාවිත කරන්න පුළුවන් RAM එක 4GB ළමයි. එහෙනම් 8GB RAM එකක් ගහලා තිබ්බත් 4GB කියලා පෙන්වන්න හේතුව මේකයි. හේතුව අතත්ත්‍ය රූපී අවකාශය 32ක් විතරක් හින්දා. මේක තව වැඩි වෙන්න භාවිත කළ හැකි RAM එකේ ප්‍රමාණය වැඩි වෙනවා. RAM එක ගිගාබයිට් 200ක් ගහලා තිබ්බත් වැඩක් නැහැ. අතත්ත්‍ය රූපී අවකාශය අඩුයි නම් 32යි නම් හම්බ වෙන්නේ යාට භාවිතා කරන්න පුළුවන් හැකියාව 4GB විතරයි. ගාන හදාගන්න. ගාන හදාගෙන මම වාක්‍යයක් කියනවා ඒක ලියන්න. ඉක්මන් කරන්න. එතකොට පළවෙනි කොටස හරි.
පහලින් ලියන්න මෙහෙම සැබෑ භෞතික මතක ධාරිතාව සැබෑ භෞතික මතක ධාරිතාව තීරණය කරනු ලබන්නේ සැබෑ භෞතික මතක ධාරිතාව තීරණය කරනු ලබන්නේ සැබෑ භෞතික මතක ධාරිතාව තීරණය කරනු ලබන්නේ අතත්ත්ව රූපී මතක අවකාශයයි අතත්ත්ව රූපී මතක අවකාශයයි ඒ අනුව මෙම පරිගණකයේ භෞතික මතකය ඒ අනුව මෙම ඩිස්කනෙක්ට් වුණා ළමයි ඒ අනුව මෙම පරිගණකයේ භෞතික මතකය 4GB වේ 4GB වේ ඒ අනුව මෙම පරිගණකයේ භෞතික මතකය 4GB වේ 4GB වේ හරි හරි රචනා දෙවෙනි පළවෙනි ප්‍රශ්නයට යන රචනා ප්‍රශ්නයට යන පළවෙනි රචනා ප්‍රශ්නයට ඒකේ කියනවා මෙහෙම ඒකේ කොටස් A B කියලා දෙකක් තියෙනවා A B නෑ sorry පළවෙනි එකේ එක කොටස පහත දැක්වෙන්නේ ඊමේල් පණිවිඩයක් මගින් සම්ප්‍රේෂණය කිරීමේදී ඊට අදාළ නියමාවල ක්‍රියාකාරීතාවන සටහන් අපට සිට සටහන නෑ කියන්නකො සටහන නෑ චුට්ටක් ඉන්න සටහන නෑ සටහන දාලා නෑ නේද මෙහි දක්වා ඇති SMTP සහ POP POP3 නියමාවලිය අයත් වන්නේ විවෘත පද්ධතියක්ද කුමන ස්ථානයටද කියලානේ අහන්නේ ළමයි සටහන මෙන්න මේකයි එන්නට ඕනේ සටහන මෙන්න මේකයි එන්නට ඕනේ චුට්ටක් පොඩි අතපසු වීමක් වෙලා තියෙන්නේ සටහන දාගන්න මෙන්න මෙහෙම පොඩි රූපයක් තියෙන්නේ ඔතන පොඩි රූපයක් තියෙන සටහන දාලා නැහැ මම පොඩි ඉතා කුඩා රූපයක් තියෙන්නේ හරි හොයාගන්න බෑ ළමයි තියෙනවා මෙන්න මෙහෙම සටහනක් තියෙන්නේ හරි මෙන්න මෙහෙම සටහනක් තියෙන්නේ බලන්න පොඩ්ඩක් පරිගණකයක් තියෙනවා මෙහෙම මේල් සර්වර් එකක් මෙහෙම තියෙනවා තව මේල් සර්වර් එකක් මෙහෙම තියෙනවා මේ මේල් සර්වර්ස් මේ සාමාන්‍යයෙන් නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳින එක මේ ළමයින්ට චුට්ටක් අමාරුයි ඒ හින්දා ඩයග්‍රෑම් එකක් පොඩ්ඩක් කතා කරන වෙලාවට ටිකක් ඒක බලන්න මොකද සබ්නෙටින්ම විතරක් නෙමෙයි නෙට්වර්කින් වලින් එන්නේ සබ්නෙටින් විතරක්ම නෙමෙයි ඩයග්‍රෑමුත් අඳින්න වෙනවා පොඩි ඩයග්‍රෑම් කොටස් හරි එතකොට මේ මේල් සර්වර්ස් දෙක මෙන්න මෙයා තමයි මේක එවන්නේ මේල් එක එවන්නේ මෙයාගෙන් මෙයාට ගිහිල්ලා අදාළ සෙන්ඩර්ට යවනවා ළමයි sorry රිසීවර්ට යවනවා හරි මෙන්න මෙතන තියෙනවා SMTP කියලා සහ මෙතන POP3 ඔන්න ඔය නියමාවලි දෙක අදාළ වෙන්නේ ඇත්තටම මේ යවන්නානේ ළමයි මේ ලබන්න හරි ඔහොමයි යෝගේ තියෙන්නේ මේ දෙක අයිති වෙන්නේ ස්තර 7න් මොන ස්තරයටද කියලා අහන්නේ මේ නියමාවලි දෙක අයිති වෙන්නේ ඇත්තටම යෙදුම් ස්තරයටයි අයිති වෙන්නේ හේතුව යවන්නෝ සහ ලබන්නෝ ඉන්නේ යෙදුම් ස්තරේ ඒකට අදාළ නියමාවලි දෙකක් තමයි මේ කියන්නේ නේද යෙදුම් ස්තරයට තව කාරණාවක් ඔන්න එකතු කරන්න පුළුවන් SMTP සහ POP3 වගේ ඒවා මේ වෙලාවේදී අයිති වෙන්නේ යෙදුම් ස්තරයට ඕක තමයි මිශ්‍රණ රූපය මිශ්‍රණ රූපය ඕක මේ යවන්න මේ ලබන්න දාලා නැහැ ඒක හරි
සටහන් කරගන්න මොනවා හරි තියෙනවා නම් ඉක්මන් කරන්න ළමයි. හරි. ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙනවා වටරවුම් චාරිකා කාලය කියන්නේ මොකක්ද කියලා. වටරවුම් චාරිකා කාලය කියන්නේ මෙන්න මේ වගේ කියන්න පුළුවන්. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඕනනම් අපි හැම වෙලාවෙම මීට කලින් ප්‍රශ්නවල හම්බෙලා තියෙනවා පින් කමාන්ඩ් එකක් අපිට. හරි. පින් කමාන්ඩ් එක පාවිච්චි කරලා වටරවුම් චාරිකා කාලය තමයි හොයන්නේ. වටරවුම් චාරිකා කාලය කියන්නේ පරිගණක මෙතනින් මේ පරිගණකයයි සංනිවේදනය කරන්න යන්නේ. මේ පරිගණකයේ ඉඳලා දත්ත පැකට් එකක් මෙතෙන්ට ගිහිල්ලා එයාගෙන් දත්ත පැකට් එකක් මෙතෙන්ට එන්න ගත වන කාලයට තමයි වටරවුම් චාරිකා කාලය කියලා කියන්නේ. හරි. අපි සමහර ප්‍රශ්නවල උත්තර ලියලා තිනවා ළමයි පින් කමාන්ඩ් එක ගන්න වටරවුම් චාරිකා කාලය මනින්න කියලා. ඒ වුණාට වටරවුම් චාරිකා කාලය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. එහෙනම් පරිගණක දෙකක් අතර දත්ත හුමාරු සඳහා ගත වෙන කාලය එහෙම කියනට වඩා මෙහෙම හොඳයි ලස්සනයි. මීට වඩා කියන්න පුළුවන් මෙන්න මේ රූපයේම ඇඳලා ලියුවා හැකි. A ඉඳලා B ට පැකට් එකක් යන්න ගත වන කාලය සහ B ඉඳලා A ට පැකට් එකක් යන්න ගත වන කාලය එකතුව වටරවුම් චාරිකා කාලය කියන්නේ A ඉඳලා B ට යන්න ගත වන කාලය ධන B ඉඳලා A ට යන්න ගත වන කාලය. පැකට් එකක් දත්ත පැකට් එකක් යන්න ගත වන කාලය. ඔකත් සටහන් කරගන්න ඉක්මනට. වටරවුම් චාරිකා කාලය කියන්නේ ඕකට. පින් කමාන්ඩ් එකෙන් තමයි ඕක හොයන්නේ. පින් කමාන්ඩ් එකේ. PING. ඒ කොටසත් හරි. ඒ කොටසත් හරි. ඉක්මන් කරන්න. ඊළඟට දෙවෙනි කොටසට යනවා. දෙවෙනි කොටසට යනවා බලන්න. B කොටස. ආයතනයක් තුල යකෝ D කොටසේ මොකක්ද ඒ ලියලා තියෙන්නේ? B කොටස බලන්නකෝ. B කොටස ආයතනයක් තුල ස්ථානීය පෙදෙස් ජාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. තියෙනවා. හරි. ස්ථානීය පෙදෙස් ජාලයක් සැලසුම් කරලා තියෙනවා. මෙසේ ස්ථාපිත කරන ලද ජාලය සඳහා X විචයක් යොදා ගැනීමට තීරණය කර ඇති අතර ජාලයේ පරිගණක සඳහා IP ලිපින ගතිකව ලබා දීමට අවශ්‍යව ඇත. මේ සඳහා සුදුසු සේවා දායකයන් යොදාගෙන පරිගණක ජාලයක තාර්කික සැලැස්ම ඇඳ දක්වන්න. IP ලිපින ගතිකව දෙනවා නම් DHCP ඕන වෙනවා. එහෙම සර්වර් එකක් මේකට ඕන වෙනවා. හරි. DHCP සර්වර් එකක් ඕන වෙනවා. මේකට පොඩි රූපයක් මේකේ සේරම තියෙන රූපය. හරි. රූප තියෙන්නේ. මේ කියන්නේ රූපයක් අඳින්නලු DHCP වල ඉඳලා ජාලකරණයට යන ස්විච් එක දක්වා. DHCP මෙතෙන්ට හදන්න. DHCP මෙතෙන්ට හදන්න. DHCP සර්වර් එක මේ තියෙන්නේ. ස්විච් එකක් මෙතන තියෙනවා. මෙන්න ස්විච් එක මෙන්න පරිගණක ටික. ඔන්න රූපය. ඔච්චරයි රූපයට අඳින්න තියෙන්නේ. DHCP පාවිච්චි වෙන්නේ මොකේ කොහොමද කියලා යහන්නේ ඔය. රූපය අඳින්නලු. මේ පරිගණක. මේ පරිගණක. මේ පරිගණක. හරි. DHCP සේවාදායකය මෙතෙන්ට එන්න ඕනේ. සේවාදායකය කියලාත් කියලා දාන්න. ඒ කියන්නේ සර්වර් එක. සේවාදායකය. සේවාදායකය. DHCP සේවාදායකය. හරි. ඊළඟට බලන්න. ඊළඟට යන්න. ඊළඟේ කියනවා මෙහෙම. මේ බලන්න. ඊළඟ එකේ කියනවා ජාලයක් තුල නියෝජන සේවාදායකයක කාර්ය පැහැදිලි කරන්නලු. ජාලයක් තුල නියෝජන සේවාදායකයක කාර්ය. කියන්නේ ප්‍රොක්සි සර්වර් එකක කාර්ය. ප්‍රොක්සි සර්වර් එකක් අඳිනවා නම් ළමයි මෙන්න මෙහෙමයි ජාලයකට සම්බන්ධ වෙන්නට ඕනේ. ප්‍රොක්සි සර්වර් එක හැම වෙලාවෙම ප්‍රොක්සි සර්වර් එක තියෙන්න ඕනේ අන්තර්ජාලයයි ස්විච් එකයි මැද්දේ. හරි. අන්තර්ජාලයයි ස්විච් එකයි මැද්දේ තමයි ප්‍රොක්සි සර්වර් එක තියෙන්නේ. හේතුව
ජාලයේ තියෙන පරිගණක අන්තර්ජාලයට විවෘත වීම වළක්වන්නේ ප්‍රොක්සි සර්වර් එකේ. මේ නියෝජන සේවාදායකය. නියෝජන සේවාදායකය තමයි මේ තියෙන්නේ. මේ ස්විච් එක මේ අන්තර්ජාලය ප්‍රොක්සි සර්වර් එක මැද තිබුණේ නැත්නම් මේ පරිගණක සියල්ල මේවා නිරාවරණය වෙනවා අන්තර්ජාලයට. ඒ හින්දා මේකේ තියෙන දත්ත ටික පහසුවෙන්ම අන්තර්ජාලේ ඉන්න කාට හරි ගන්න පුළුවන්. ඒ හින්දා නියෝජන සේවාදායකයා මේක මැද්දටයි දාන්නේ. එහෙනම් මුගේ කාර්ය වෙන්නේ ජාලයක පරිගණක වලට තියෙන තර්ජන අන්තර්ජාලයෙන් එන තර්ජන වලින් බේරගන්න එක. ජාලය බේරගන්න එකයි මුගේ කාර්යය. හරි. ඔය රූපේ අඳින්න ඕවා ඕන වෙනවා. නියෝජන සේවාදායක මැද්දට දාලා රූප අඳින්න තියෙනවා ඔයාලට. එහා පැත්තේ මේ ලකුණු කරලා තියෙන පරිගණක ළමයි. මේ පරිගණක ඉක්මන් කරන්න 12 වෙලාව තව 8 පාදේව තියෙනවා කරන්න නේ. 8 පාදේව තියෙනවා තව කරන්න. ඉක්මන් කරන්න ළමයි. වෙන වැඩ නම් කරන්න එපා මේ වෙලාවේ අපරාධ වෙලාව. ලියන්න මෙහෙම පහලින් මම ඔගේ කාර්ය එක වාක්‍යයකින් කියන්නම්. මේකට ප්‍රොක්සි සර්වර් එක කියලා කියනවා ඉංග්‍රීසියෙන් ප්‍රොක්සි සර්වර් කියලා කියන්නේ ඕකට. ලියන්න මෙහෙම මම මේකේ කාර්ය වචනයෙන් කියන්නම්. ජාලයක් තුල ඇති පරිගණක වලට අන්තර්ජාලයේ සිට පැමිණෙන තර්ජන වලින් ජාලය ආරක්ෂා කිරීම මට අර ප්‍රශ්නේ හොයාගන්න ඕන ළමයි එතන කුණුහරුපයක් එහෙම නෙමෙයි ටයිප් කරලා තියෙන්නේ නෑ ඩී කොටසේ මල කෙලියයි ඉන්න පොඩ්ඩක් ඔව් ගිනි පවුරක් දාන්න පුළුවන් ගිනි පවුර දාන්න ඕන නම් දාන්න මේ හරියෙන් දාන්න ගිනි පවුර දාන්නේ කොහොමද කියලා අහනවා ආරක්ෂාවට තමයි එකක් දාන්නේ ඔය මොනවා තිබ්බත් මුගෙන් එනෙව් මේකට එනවනේ ළමයි දාන ඉතින් ආරක්ෂා උපකරණ සෑහෙන්න හරි ඒත් හරියන්නේ නැහැ ඉතින් මේ ගිනි පවුරක් දාන්න අවශ්‍ය නම් මෙතෙන්ට දාන්න දැන් මෙතන ගිනි පවුරක් දාලා නැහැ හොඳේ දාන්න ඕන නම් එතෙන්ට දාන්න මම අර ප්‍රශ්නේ හොයනවා ළමයි කුණුහරුපයක් විදියට තියෙන ප්‍රශ්නේ හොයන්නේ නියෝජනය උපයෝග කරන අන්තර්ජාල සම්බන්ධ රූප සටහන් නිර්මාණය කරන්න. නෑ ළමයි. මේ කියන්නේ කාර්ය පැහැදිලි කරන්නනේ අර රූප සටහනේ අඳින්න කියලා තමයි මේ කියන්නේ. පහලින් කියලා තියෙන රූප සටහන අඳින්න කියලා තමයි. පරිගණක තුනක් සහිත මේ කියන්නේ නියෝජන සේවාදායකයක් සහ නෑ. රූප සටහන පිළිබඳ තමයි මේ කියන්නේ පල්ලෙහා කරන්න දෙයක් නෑ. ඒකත් කෙරලා තියෙන්නේ මේ ලියපු එකකින් ලියපු එකෙන් කෙරලා තියෙන්නේ මේ රූපය අඳින්න කියලා තමයි ඩීකෝඩ්සෙන් කියන්නේ මම අඳ රූපය ඒක අඳින්න කියලායි කියන්නේ අලුත් ප්‍රශ්නයක් නෙමෙයි යනවා ඊළඟ ප්‍රශ්නයට දෙවෙනි ප්‍රශ්නයට මේ ER ඩයග්‍රෑම් එකක් අඳින්න බලමු කොහොම හරි භූතාර්ථ ටිකවත් අඳින්න කොහොම හරි ඔතනින් පේපර් එක ඉවර වෙනවා හරි භූතාර්ථ ටිකවත් අඳින්න ළමයි බල ඉන්න එපා විනාඩි 10කින් විතර කර හැකි ඕක. විනාඩි 10කින් විතර කර හැකි පැයකමාරක් තියෙනවා එතකොට අර කොටස කරන්න. ඉක්මන් කරන්න රූප සටහන් ගාන කියවමු. මේ ඇත්තම කතාව ළමේ කරලා යවපු ගානක් මේ තියෙන්නේ. ළමේ කරලා යවපු ගානක් මට බලන්න කියලා යවපු ගානක් මේ ගාන හොඳ හින්දා ටිකක් මේ දැම්මා මේකට පේපර් එකට. ආයතනයක් දෙපාර්තමේන්තු කීපයකින් සමන්විතව ඇත. සෑම දෙපාර්තමේන්තුවකටම
අංකයක් හා එක් කළමනාකරුවෙක් ඇත. කළමනාකරු විසින් දෙපාර්තමේන්තුව කළමනාකරණය කිරීමට ආරම්භ කළ දිනයද ගබඩා කරගත යුතුය. එක් දෙපාර්තමේන්තුවක් ස්ථාන කීපයක ඇත. හරි. හොයාගෙන යන්න භූතාර්ථ හොයන්න භූතාර්ථ. හරි. භූතාර්ථ හොයාගෙන යමුනේ. භූතාර්ථ හොයාගෙන යමු. හොයන්න භූතාර්ථ අඳින්න භූතාර්ථ ටික නිකන් ඉන්න එපා. කාලේ නිකන් කන්න එපා. දෙපාර්තමේන්තුව කළමනාකරුවා දැනට පේන්න ඔච්චරයි තියෙන්නේ. ආයතනයක් දෙපාර්තමේන්තු කීපයකින් සමන්විතයි. සෑම දෙපාර්තමේන්තුවකටම අංකයක් සහ එක් කළමනාකරුවෙක් ඉන්නවා. කළමනාකරු විසින් දෙපාර්තමේන්තුව කළමනාකරණය කිරීමට ආරම්භ කළ දිනේද ගබඩා කරගන්න ඕනේ. දෙපාර්තමේන්තුවක් ස්ථාන කීපයක තියෙනවා. නම් ස්ථානයක් ගබඩා කරගන්න වෙනවා. හරි. පළවෙනි ඡේදයට අදාළ රූපයන් දොත් මෙන්න මෙහෙම එකක් එන්නේ ළමයි. හරි. පළවෙනි ඡේදයට අදාළ රූපයන් දොත් දෙපාර්තමේන්තුව භූතාර්ථය ලකුණු කරන්න දෙපාර්තමේන්තුව අනිත් පැත්තේ දෙපාර්තමේන්තුවක් තියෙනවා මෙතන කළමනාකරුවෙක් ඉන්නවා මෙතන මේ දෙපාර්තමේන්තුව එක වචනයෙන් ලියන්න ඕනේ මේ කළමනාකරුවා. හරි. දෙපාර්තමේන්තුව කළමනාකරුවා. ඔන්න භූතාර්ථ දෙක ප්‍රධානවම පළවෙනි ඡේදයේ පේන්න තියෙන භූතාර්ථ දෙක. මූ එහෙනම් කරන්නේ කළමනාකරණය කිරීමනේ. මූ කළමනාකරණය කිරීම තමයි කරන්නේ එහෙනම්. කළමනාකරණය කිරීමයි කරන්නේ. හැසිරවීම කියලා ලිව්වක් කමක් නැහැනේ. කළමනාකරණය කිරීම. එහෙනම් දෙපාර්තමේන්තුවට තියනවලු පැහැදිලිව කියනවා මෙතන අංකයක් සහ එක් කළමනාකරුවෙක්. දෙපාර්තමේන්තුවට අංකයක් සහ කළමනාකරුවෙක් ඉන්න. දෙපාර්තමේන්තුවට අංකයක් තියෙනවලු. එහෙනම් අංකය දෙපාර්තමේන්තුවට අංකයක් තියෙන එක උපලක්ෂණයක් වේවි. හරි. ඊළඟට කළමනාකරණය කිරීමට අදාළ ආරම්භ කළ දිනය සහ ආරම්භක දිනය දෙපාර්තමේන්තුවේ ස්ථානයකුත් තියෙනවානේ. මම ස්ථානයක් ගබඩා කරගන්නවා. ස්ථාන කීපයක් තියෙන්න පුළුවන්ලුනේ. ස්ථානයක් ගබඩා කරනවා එහෙනම් මම. ඊළඟට මේ කළමනාකරුවානේ මෙතන මෙයාගේ සම්බන්ධතාවයට දාන්න අවශ්‍යයි. සම්බන්ධතාවයට දාන්න අවශ්‍යයි බලන්න පටලෝ ගන්න එපා. සම්බන්ධතාවයට දාන්න අවශ්‍යයි ළමයි. ආරම්භ කළ දිනයනේ. ආරම්භක දිනය ගබඩා කරන්න ඕනේ. ආරම්භක දිනය පළවෙනි ඡේදයේ විතරයි තාම අපි කරේ. ආරම්භක දිනය. හරි. ආරම්භක දිනය ගබඩා කළ යුතුයි. ආයතනය ඕනේ. ආයතනය පල්ලෙහා තියෙනව නේද බං? ආයතනයක් දෙපාර්තු කීපයකින් සමන්විතයි. මට ආයතනයක් ඕනේ බලමු. ආයතනය ඕනේ වෙයි සමහර විට ඉස්සරහදී. දැනට මට ඕනේ කියලා හිතුන්නේ නැහැ. සෑම දෙපාර්තමේන්තුවක අංකයක් සහ එක් කළමනාකරුවෙක් ඉන්නවා. කළමනාකරු විසින් දෙපාර්තමේන්තුව කළමනාකරණය කිරීමට ආරම්භ කළ දිනයද
ගබඩා කළ යුතුයි. එක් දෙපාර්තමේන්තුවක් ස්ථානක මට මොච්චරයි පේන්නේ මේකේ සම්බන්ධතාවයක් දාලා දාමුද? මේකේ සම්බන්ධතාවය කල්පනා කරන්න ළමයි. දෙපාර්තමේන්තුවේ ආයතනය දෙපාර්තමේන්තුවේ කළමනාකරුවයි. එක දෙපාර්තමේන්තුවකට එක කළමනාකරුවයිනේ. එක දෙපාර්තමේන්තුවකට කළමනාකරුවයි. එක කළමනාකරුවයි ඉන්නේ. එක කළමනාකරුවෙක්ට දෙපාර්තමේන්තුව එකයි. ඔහොම නේද එන්නේ? එක නේද? එක කියලායි මට හිතෙන්නේ. වෙන අදහස් තියෙනවා නම් කියන්න අපි කතා කරමු. වෙන මේ ඔයගොල්ලෝ දන්නවා මේ ගාන නිශ්චිතවම මේකයි එන්නේ කියලා කියන්න බෑ. එක එකාට එක විදිහට හිතෙන්න පුළුවන්. අඳින්න බල ඉන්න එපා මොනවා හරි අඳින්න ළමයි. හරි? නැත්තම් මේ තියරි කොටසක් උගන්වන්න තියාගෙන මෙහෙම කරන එකේ තේරුමක් නැහැ. ඔයාලා මේ ප්‍රායෝගිකව සම්බන්ධ වෙන්නේ නැත්තම් අඳින්න. ඕක කැමරා ඔන් කර බලන්න ඕන කමක් නැහැ. ඕගොල්ලන් අඳිනවද නැද්ද කියලා. ඕගොල්ලෝ ගාව ඕකේ අඳින්න උමනා ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැනේ. හරි ඊළඟට මම යනවා ඊළඟ ඡේදය කියවන්න. හරි දෙපාර්තමේන්තුවක් විසින් ව්‍යාපෘති කීපයක් පාලනය කරන අතර සෑම ව්‍යාපෘතියකටම නමක් අංකයක් සහ එක් නිශ්චිත ස්ථානයක් තියෙනවා. සේවකයන්ගේ නම හැඳුනුම්පත් අංකයේ ලිපිනේ වැටපු උපන්දිනය හා ස්ත්‍රී පුරුෂ භාවය ගබඩා කරගනු ලබනවා. එක් සේවකයෙක් දෙපාර්තමේන්තුවකට අයත් වේ නමුත් ව්‍යාපෘති ගණනාවක සේවය කරනවා. අන්න සේවකයාත් ඔය අසට ඔබණ්ඩලු. සේවකයාත් දාන්නලු නේද මේකට? ඔන්න බලන්න. පොඩ්ඩක් ඉන්න මේකේ මේ හර්ෂ අහලා තියෙනවා ගණනීයතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඔයගොල්ලන් ගණනීයතාව මොකක්ද ආවේ? මේ බලන්න. කළමනාකරුවෙකු විසින් දැන් මේකේ පැහැදිලිව කියනවා නේද? ආයතනයක් දෙපාර්තමේන්තු කීපකින් සමන්විතයි. සෑම දෙපාර්තමේන්තුවකටම අංකයක් සහ එක් කළමනාකරුවෙක් ඇත. සෑම දෙපාර්තමේන්තුවකට අංකයක් සහ එක් දෙපාර්තමේන්තුවකට ඉන්නේ එක් කළමනාකරුවයි. කළමනාකරුව ගොඩක් නැහැ. එක කළමනාකරුවෙක්ට තියෙන්නේ දෙක දෙපාර්තමේන්තුවයි. ඒකයි මම කිව්වේ එක කියලා. හරි. දැන් යන්නම් මම ව්‍යාපෘතිය ගැන කියන්න. එක දෙපාර්තමේන්තුවකට ව්‍යාපෘති කීපයක් පාලනය කරන්න පුළුවන්ලු ඔන්න එක දෙපාර්තමේන්තුවක් තියෙනවා. මෙන්න ව්‍යාපෘතිය ප්‍රොජෙක්ට් එක ව්‍යාපෘතිය හරි පාලනය කරනවා මෙයා. මෙන්න පාලනය කිරීම. පාලනය කිරීම මේ පැත්තට එන්න ඕනේ මෙහෙට දෙපාර්තමේන්තුව පාලනය කිරීමනේ. ඔන්න බලන්න. ඊට පස්සේ බලන්න දෙපාර්තමේන්තුව ව්‍යාපෘතියට අදාළ දේවල් ගොඩක් කියලා තිබ්බ ළමයි. ව්‍යාපෘතියට අදාළ දේවල් ගොඩක් කියලා තිබ්බා. ඒ එකක් තමයි සෑම ව්‍යාපෘතිවල නමක් අංකයක් සහ එක් නිශ්චිත ස්ථානයක් තියෙනවා. නම අංකය සහ ස්ථානය. නම අංකය ස්ථානය. හරි අංකය තමයි මේ ප්‍රයිමරි කී හරි භූතාර්ථ හඳුන්වනය. ඊළඟට එක් දෙපාර්තමේන්තුවකට ව්‍යාපෘති ගොඩක් තියෙනවා. එක දෙපාර්තමේන්තුවකට ව්‍යාපෘති ගොඩයි. එක ව්‍යාපෘතියකට දෙපාර්තමේන්තුව එකයි. එක එම් ආකාරයටයි මට හිතෙන්නේ. තර්ක කරන්න කවුරු හරි මැසේජ් එකක් දාන්න මම වැරදි නම්. එක දෙපාර්තමේන්තුවකට ව්‍යාපෘති ගොඩයි. එක ව්‍යාපෘතියකට දෙපාර්තමේන්තුව එකයි. හරි ඕකයි සම්බන්ධතාවය. ටිකක් දුරට අපි කරන් ඇවිල්ලා තියෙනවා. හොඳයි කරගෙන යන්න ළමයි. ඔන්න ඊට පස්සේ කියනවා සේවකයා ගැන කියනවා. ඔන්න සේවකයාගේ තව භූතාර්ථයක් එන්නට ඕනේ. සේවකයාගේ නම හැඳුනුම්පත් අංකය ලිපිනේ වැටපු උපන්දිනයේ ස්ත්‍රී පුරුෂ භාවය ගබඩා කරගනු ලබනවා. එක් සේවකයෙක් දෙපාර්තමේන්තුවකට අයිති
එක් සේවකයෙක් දෙපාර්තමේන්තුවකට අයත් වේ නමුත් ව්‍යාපෘති ගණනාවක සේවය කරයි. අන්න ව්‍යාපෘති ගණනාවක ඉන්න පුළුවන්ලු සේවකයෙක්. ව්‍යාපෘති ගණනාවක ඉන්නවා සේවකයෙක්නේ. ඔන්න වැඩේ. මම මෙතන සේවකයා දාන්නම්. හරි. සේවකයා දාන්නම්. මූ සේවය කරනවා කියලානේ මට සම්බන්ධතාවය ලියන්න වෙන්නේ. සේවය කිරීම. එතකොට බලන්න එක ව්‍යාපෘතියකට සේවකයෙ ගොඩයි. සේවකයෙක්ට ව්‍යාපෘති ගොඩයි. මේක ඒක බහුබහු. මේක බහුබහු ආකාරයේ සම්බන්ධයක්. හරි? ඊට පස්සේ සේවකයාගේ ලක්ෂණ ටික කියලා තියෙනවා ඔයාලට. සේවකයාගේ ලක්ෂණ ටික කියලා තියෙනවා. සේවකයාගේ නම හැඳුනුම්පත් අංකය ඒ ටික සේරම ගබඩා කළ යුතුයි. නම හැඳුනුම්පත් අංකය දාන්න පුළුවන් මෙතන නේද? ප්‍රයිමරි කී එකක් විදිහට ඕන්න. ලිපිනය වැටුප උපන්දිනය ඒ ටික සේරම දාන්නනේ. ලිපිනය වැටුප උපන්දිනය හරි සෑහෙන්න තියෙනවා එතන ස්ත්‍රී පුරුෂ භාවය ඒකත් දාන්න. එක් සේවකයෙක් එක් දෙපාර්තමේන්තුවකට අයත් වේ නමුත් ව්‍යාපෘති ගණනාවක සේවය කරයි. එක් සේවකයෙක් එක් දෙපාර්තමේන්තුවකට අයත් වෙන දෙපාර්තමේන්තුවත් එක්ක තියෙන සම්බන්ධෙත් මෙතන දාමුනේ. දෙපාර්තමේන්තුවයි සේවකයයි අයිති වෙනවා. අයිති එක දෙපාර්තමේන්තුවකට සේවකය ගොඩයි නමුත් එක සේවකයෙක්ට දෙපාර්තමේන්තුව එකයි. ඒකත් හරි. ඡේද දෙකක් සම්පූර්ණයි 75ක් විතර වැඩේ හරි. හොඳේ. අන්තිම ඡේදය තියෙන්නේ ඉක්මන් කරන්න. අන්තිම ඡේදය හදාගෙන යන් 12යි 10යි. අන්තිම ඡේදය හදමු. මෙන්න බලන්න. අන්තිම ඡේදය කියනවා මෙහෙම. සෑම සේවකයෙක්ම ව්‍යාපෘතිය තුල සේවය කරන කාලය සහ සේවකයන්ගේ අධීක්ෂණ නිලධාරීන් පිළිබඳ දත්ත ගබඩා කළ ගත යුතුය. සෑම සේවකයෙක්ම ව්‍යාපෘතිය තුල සේවය කරන කාලය සහ අධීක්ෂණ නිලධාරීන් පිළිබඳ දත්තද අන්න මෙන්න මේ සම්බන්ධයට එන්න ඕන එකක්. මෙන්න මේ සම්බන්ධයට ලියවෙන උපලක්ෂණ දෙකක් මේ තියෙන්නේ. තව ටේබල් එකක් ගැන හදන්නයි මේ කියන්නේ ඉතින් ඈ. ඔන්න උපලක්ෂණ දෙක. මොකද්ද? සේවය කරන කාලය සහ අධීක්ෂණ නිලධාරියා. කාලය අධීක්ෂණ නිලධාරී. ඕක එන්න ඕනේ සම්බන්ධතාවයටයි ඕක එන්නට ඕනේ. ඔන්න හරි. අන්තිම වාක්‍යය තියෙන්නේ දැන්. සුබ සාධක කටයුතු පිණිස සේවකයන්ගෙන් යැපෙන්නන්ගේ නම් ස්ත්‍රී පුරුෂ භාවය සහ උපන්දිනය සේවකයාට ඇති ඥාතීත්වය ගබඩා කරගත යුතුය. සුබ සාධක කටයුතු පිණිස සේවකයන්ගෙන් යැපෙන්නන්ගේ නම් ස්ත්‍රී පුරුෂ භාවය සහ උපන්දිනය හා සේවකයාට ඇති ඥාතීත්වය ගබඩා කරගත යුතුය. ඒක කොහොමද ලකුණු කරන්නේ ළමයි? සුබ සාධක කටයුතු පිණිස සේවකයන්ගෙන් යැපෙන්නන්ගේ නම් ස්ත්‍රී පුරුෂ භාවය උපන්දිනය ඒක පුළුවන් මෙයත් එක්ක ගන්න ඕන නම් ආයතනය සම්බන්ධ කරන්න පුළුවන් ඕනේ නම් ඔතෙන්ට ආයතනය සම්බන්ධ කරන්න පුළුවන් සේවකයාත් එක්කනේ. ඔව් මොකද ප්‍රධාන ඔයගොල්ලගේ අදහස මට කියන්න. මට ආයතනයමයි සම්බන්ධ කරන්න හිතෙන්නේ මේ වෙලාවේ. හේතුව ආයතනයක්මත් තමයි ප්‍රධාන දත්ත ටික ගබඩා කරන්න අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ. මොකද සුබ සාධක කටයුතු වගේ දේවල් ඕත් එක ගබඩා කරන්න පුළුවන් ආයතනයට. ඔන්නම් ආයතනය දාමු නැත්නම් වෙන භූතාර්ථයක් අඳින්න වෙනවා මෙතන. මොකද හිතන්නේ? ඔව් මං ආයතනයට දානවා. ආයතනයට දාමු කියලායි මට හිතෙන්නේ. ඔයගොල්ලන්ට මොනවද හිතනවද කියලා මං දන්නේ නැහැ. හරි? මං ආයතනය ලකුණු කරනවා. ආයතනයේ සේවකයයි. හරි? ආයතනයේ සේවකයා ලකුණු කරනවා. ඒ මොනොත් තව ආයතනයට ලකුණු කරන්න වෙනවා. දෙපාර්තමේන්තුවයි ආයතනය අතර සම්බන්ධයකුත් ලකුණු කරන්න වෙනවා. ආයතනය දැම්මොත් මේකට නැතුව මේ වෙන දේවල් ටික අනිත් දේවල් ටික කොහොමද පෙන්වන්නේ?
නැත්තම් මෙහෙම කරමු. නැත්තම් මෙහෙම කරමු. මෙහෙම දාමු. සේවකයින්ගෙන් යැපෙන්නා කියලා භූතාර්ථයක් දාමු. සේවකයින්ගෙන් යැපෙන්නා. හරිද? සේවකයා මෙහෙම ඉන්නවා, සේවකයින්ගෙන් යැපෙන්න වෙනම තියෙනවා භූතාර්ථයක්. හරිද? ඔව්. ඒක තමයි හරිම ක්‍රමය. සේවකයින්ගෙන් යැපෙන්නා කියලා මම තව භූතාර්ථයක් අඳිනවා. ඒ භූතාර්ථයේ යැපීම කියලා දාන්න පුළුවන් නේ ඕන්න. යැපීම. එක සේවකයෙක්ට සේවකයන්ගෙන් යැපෙන්න ගොඩක් ඉන්නවා. හැබැයි අනිත් පැත්තට එකයි ඉන්නේ. අනිත් පැත්තට එකයි ඉන්නේ පැහැදිලි. මේකේ දාන්න උපලක්ෂණ ටික. මේකේ දාන්න උපලක්ෂණ ටික. ඒක තමයි හොඳම ක්‍රමයනේ. ඒක තමයි හොඳම ක්‍රමය. උපලක්ෂණ ටික දාගෙන යන්න. මොනවද උගේ උපලක්ෂණ? ස්ත්‍රී පුරුෂ භාවය ගබඩා කරන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ භාවය නම වයස වගේ දේවල් ටික ගබඩා කළ යුතුයිනේ. උපන් දිනේ සේවකයාට ඥාතිත්වය ඒ ටික මෙතෙන්ට දාන්න. එතනින් ඉවරයි ඈ. එතනින් ඉවරයි. කවුරු හරි ඔය ගාම මට කියනවාද 8 පාදේ නතර කළේ කොයිද කියලා? ඔය ගාම චුට්ටක් මට කිව්වොත් ලේසි. මැසේජ් එකක් දාන්න 8 පාදේ එකතු කිරීම අඩු කිරීම කරා වගේ මතකයි වැඩි කිරීම කරාද කියලා. 8 පාදයෙන් වැඩි කිරීම කරාද කියලා මට පොඩ්ඩක් කියවන්න. ගාන හරි ළමයි. ගාන හරි. හර්ෂානවා මෙහෙම. සර් දෙපාර්තමේන්තුවයි ඉන්න පොඩ්ඩක්. සර් දෙපාර්තමේන්තුවේ ආයතනය සම්බන්ධ වෙන්න ඕනි නැද්ද? ඕනේ. ඒක තමයි මම කිව්වේ. ආයතනය මම දැන් දැම්මේ නෑ. ආයතනය ඕනනම් මෙතන දාන්න. තිවංක දැම්මා කියලා කිව්වා ආයතනය. ආයතනය උඩ දැම්මොත් හරි. එක ආයතනයකට දෙපාර්තමේන්තු ගොඩයි. හරි. ඒ භූතාර්ථයක් ලකුණු කරලා දාන්න එහෙනම්. එක ආයතනයකට දෙපාර්තමේන්තු ගොඩයි. එහෙනම් මෙතන 1යි මෙතන m කියලා එන්නේ. හරි. ඒකත් ලකුණු. එතකොට භූතාර්ථ වැඩි අපිට සෑහෙන්න තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි භූතාර්ථ 6ක්. හොඳ ගාණක්. ගුණ කිරීම කරලා තියෙනවලු. මම බෙදීම කරන්න යන්නේ ළමයි ඈ. ගුණ කිරීම ගණන් කීයක් කරාද? එක ගුණ කිරීමක් කරලා එමුද තව? තව එක ගුණ කිරීමක් කරලා එමු. මං හිතනවා මේක හොඳයි කියලා. 8 පාදයේ තව එක ගුණ කිරීමක් කරලා එමු. නේ හරි. මට මතකයි ගණන් 2යි හරි 3යි 2යිද කොහෙද කරේ ගුණ කිරීමට? 4ක් කරාද? 4ක් කරලා තියෙනවලු. හතරක් කරලා තියෙනවලු ගුණ කිරීම 4ක් කරලා තියෙනවලු. මං එහෙනම් බෙදීමට යන්නම් කෙලින්මනේ. බෙදීම අෂ්ටමේ සංඛ්‍යා බෙදීම ගන්න අනිත් පොත. ඔයගොල්ලෝ සටහන් ලියන පොත ගන්න මේ 3 වෙනි පාඩම. දත්ත නිරූපණය. පාඩම් දෙකක් අපි කරගෙන යනවා මේ වෙද්දි 4 වෙනි පාඩම ඉන්ටර්වල් එකට කලින් 3 වෙනි පාඩම ඉන්ටර්වල් එකට පස්සේ. හරි. බෙදීමට එන්න. බෙදන්න බලමු. බෙදනකොට සෑහෙන කේස් මේක බෙදන්න පුළුවන් විදි කීප එකක් අරන් පෙන්නන්නම්කෝ ඔයාලට. බෙදෙන එකක් හොයාගන්න පොඩ්ඩක් ඉන්නවද? බෙදෙන එකක් හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. ඉන්න පොඩ්ඩක් බෙදෙන ගානක් හොයාගමු. හරියටම බෙදෙන නැත්තම් අමාරුයි කරන්න. හරි. මම ගාන චුට්ටක් ලියන්නම් පොඩ්ඩක් වෙලාව දෙන්න. මම ගානක් හොයාගන්නකම් බෙදෙන ගානක්.
3යි 4යි 4යි 3 3යි 4යි 4යි 3 බෙදන්නලු 7න් ඔන්න ගාන මෙන්න ගාන හරි මේක සාමාන්‍ය දැන් අහන් ඉන්න චුට්ටක් ඈ මේක අමාරුයි බෙදන එක අමාරුයි 16 පාදයක් එහෙමයි සාමාන්‍යයෙන් ඔයාලට කියන්නේ මේකට මෙහෙම කරන්න කියලා මේ දෙකම 8 පාදේනේ අහන් ඉන්න මේවා වෙන වෙනම උගන්නන එකේ තේරුමක් නැහැ නැත්තම් ඉස්සෙල්ලා හුම්කන් දෙන්න හරි මේ දෙකම 8 පාදේනේ ළමයි බෙදන එක තමයි පට්ටම අමාරු වැඩේ ඈ මේ දෙකම 8 පාදේ හින්දා දෙකම 10 පාදයට ගන්නලු දෙකම 10 පාදයට අරන් බෙදන්නලු බෙදලා උත්තරේ එනවනේ ඒ උත්තරය 8 පාදයට ගන්න කියලා කියනවා ඒක තමයි සාමාන්‍ය සරල ක්‍රමය මේක දැන් පුළුවන් නේ ඔයාලට තව ක්‍රමයක් තියෙනවා මම ඒ ක්‍රමයට කියලා දෙන්නම් තව ක්‍රමයක් තියෙනවා හරි ඒ ක්‍රමේ හරි ෂෝක් ඒ කියන්නේ චක්‍රේ ලියන්න ඕනේ දැන් අපි දන්න චක්‍රේ මෙහෙමනේ 7න් බෙදන්නනේ තියෙන්නේ ළමයි 4ක් 1 7යිනේ අපි දන්න විදියට 4ක් 2 කීයද 14යිනේ ඔය 10 පාදෙන්නේ බා 8 පාදෙන් ඔහොම නෙමෙයි යෝක ලියන්නේ අපි චක්‍රේ ලියන්න යන්නේ 7 චක්‍රේ 8 පාදේ චක්‍රේ තමයි මේ ලියන්න යන්නේ දැන් ඔක තේරෙන්නේ නැතුව කීපාරක් කියලා දෙන්න වෙයිද දන්නේ නැහැ ඒකයි වැඩේ මම එකක් නිකන් කියන්නම්කෝ දැන් මේ වෙලාව අරන් කරන එකේ එකක් කියලා ඉන්නම් නැත්තම් නිකන් අඩුපාඩුයි වගේ එතන හරි මෙහෙම එකක් තියෙනවා උතන ඕක හරි මේ අමුතු ක්‍රමයක් මොකද කම්බයින් මැත්ස් වලවත් මේක උගන්වන්නේ නැහැ හරි ICT වල තියෙන මේ වෙනස්කම විශේෂීතාවය අඳුනා ගන්න ඕගොල්ලෝ කම්බයින් මැත්ස් වලවත් මේ චක්‍රය උගන්වන්නේ නැහැ කොහෙවත් දන්න විදියට හරි දැන් සිලබස් එක වෙනස් වෙලා දන්නේ නැහැ උගන්වන්නේ නැහැ ඒක මෙහෙමයි වෙන්නේ හරි දැන් ඔයාලට එනවනේ ළමයි 7ක් 1 7 බව ඔයගොල්ලෝ දන්නවා 7ක් 1 7යි නමුත් 7ක් 2 14යි කියලා ලියන්න බෑනේ මොකද හේතුව 14 ලියන්න බෑනේ අපිට 14 ලියන්න බෑ 8 පාදේ එතකොට එන්නේ 14 කියන එක 8ෙන් බෙදන්න 8ෙන් බෙදලා එනවනේ උත්තරයක් කීයද 1යි 6යිනේ 6 මෙතෙන්ට දාන්න උත්තරේ මෙතනින් ලියන්න එතකොට අපි දන්න විදිහට 4ක් 1 7යි 4ක් 2 16යි 16යි නෙමෙයි කියන්නේ මේකට 1යි 6යි කියලා කියන්නේ 4ක් 3 බලන්න 4ක් 3 21යිනේ එන්නේ 21 8ෙන් බෙදන්න 21 8ෙන් බෙදුවාම 2යි ඉතුරුයි 5ක් හරිද 5 ලියන්න මෙතනින් 2 ලියන්න මෙතනින් උත්තරේ 4ක් 4 28යිනේ 28 ලියන්න මෙහෙම 8ෙන් බෙදන්නකෝ 8ෙන් බෙදුවාම 3යි ඉතුරුයි 4ක්නේ 4 මෙතනින් ලියන්න 3 මෙතනින් ලියන්න තේරුණාද මම මේ කියන එක තේරුණාද කියන එක ද නැද්ද ඔය විදියට ඔක 9 වරක් වෙනකන් ලියන්න ඕනේ හරි ඔය විදියට ඔක ලියන්න ඕනේ කාට හරි තේරෙන්නේ නැත්නම් ආයෙ අහන්න මේ 4ක් 5 කියන්නේ 35යි 35 ලියන්න බෑ 35 ලියන්න බැරුව අපි බෙදනවා 8ෙන් බෙදුවාම 32ට 4යි මෙතනින් 3යි 43යි හරිද 4ක් 6 42යිනේ ඇත්තම උත්තරේ 42 8ෙන් බෙදන්න 5 ඉතුරුයි 2ක් 5 ඉතුරුයි 2ක් මේක පොඩි රටාවක් පේනවා හරියට බැලුවොත් 7 6 5 4 3 2 ඊළඟට එන්න ඕනේ 1 බව පැහැදිලි ඇති ඔයාලට ඊළඟට එන්න ඕනේ 1 1 2 3 4 5 ඊළඟට 6 අවශ්‍ය වෙයි මම හිතන්නේ 7 7 49යි බලන්න 49 බෙදන්න ඉඩක් නැහැ මට 49 බෙදනවා මම 49 බෙදුවාම 8ෙන් 8 වරක් 6 48 එකක් ඉතුරු 1යි 6යි කියලා එන්නේ ඊළඟට 7 වරක් 8 56යිනේ ළමයි 56 8ෙන් බෙදනවා මම 56 8ෙන් බෙදනවා 8 වරක් 7 56 හරියටම බෙදනවානේ 7යි බිඳුවයි කියලා එන්නේ ඊළඟට බෙදන්න වැඩි කරන්න 7 වරක් 9 63යි 63 8ෙන් බෙදනවා මම 63 8ෙන් බෙදුවාම 8 වරක් 8 64යි 8 වරක් 7 56 7ක් ඉතුරුයි 7යි 7යි කියලා එන්නේ 7යි 7යි කියලා එන්නේ ඔන්න
ඔය චක්‍රේ පාවිච්චි කරලා බෙදන්න පුළුවන්. ඔය චක්‍රේ පාවිච්චි කරලා බෙදන්න පුළුවන්. මේ බලන්න බෙදෙන විදිය ඈ. බෙදෙන විදිය බලන්න. තේරුම් නැහැ කියලා මැසේජ් එක. ඔව්. පිළිවෙලක් තියෙනවා පිළිවෙල තේරුම් ගන්න. ගණන් පුළුවන් ඒ උන්ට ලේසි මේක. හරි. මේ ලියලා තියෙන්නේ 7 වරක් චක්‍රේ 10 පාදෙන් නෙමෙයි 8 පාදෙන්. 7 වරක් චක්‍රේ ලියලා තියෙන 8 පාදෙන් මේ. හරිනේ? මම තීරි පන්තියේ ඉගන්නුවේ අර ක්‍රමය. කෙලින්ම පරිවර්තනය කරපු ක්‍රමය තමයි ඉගන්නුවේ. ඒක ප්‍රාථමිකයි. ඒක තමයි ඔයගොල්ලන්ට කරන්න කියන්නේ. නමුත් මේකත් පොඩ්ඩක් ඉගෙන ගන්න. හොඳයි මේක. කාට හරි මේක තේරෙන්නේ නැත්නම් දුක් වෙන්න එපා. 8 පාදයක 10 පාදයට හරවන්න මේ 8 පාදයක 10 පාදයට හරවන්න බෙදන්න. 10 පාදෙන් උත්තර එනවනේ. ඒකයි 8 පාදයට ගන්න. හරි. මම මේක බෙදලා පෙන්නන්නම් මේ බලන්න. මේක බෙදුවාම මෙන්න මෙහෙමයි එන්නේ මේ. 3ට 7 ඒව නැහැ. 34ට බලන්න. 34ට හරියටම තියනව නේද බඩු? මේ 34ට ගානට තියනවා මේ. ඔන්න 34ට තියනවා 7 ඒව ගාන. කීයද 4යි. මෙතෙන්ට 4ක් දාන්න. 4 වරක් 7 28යි නෙමෙයි දැන් 34යි. අඩු කරාම බිඳුවයි එන්නේ. 4 පල්ලෙහාට ගන්න 4ට 7 ඒව නැති බව ලියන්න. 43 තියෙනවනේ. 43 පල්ලෙහාට ගත්තාම 43 හැදෙනවා. 3ක පල්ලෙහාට ගත්තාම 43ට ගානට අගයක් තියෙනවා 5යි. මෙන්න 5 වරක් 7 43යි. බෙදෙනවා හරියටම. උත්තරේ 8 පාදයෙන් 4.5යි. ඔන්න උත්තරේ. ඔන්න උත්තරේ. දැන් ආයි වෙන ගානකින් බෙදන්න එහෙම ආයි අර චක්‍රේ ලියන්න ඕනේ. ආයි 7ෙන්ම බෙදන්න ලියන්න පුළුවන්. මම තව අර විදියට ගානක් හදන්නම්. අර විදියට ගානක් හදන්නම්. පරිවර්තනය කළත් ගානක් හදන්නම්. මේකත් ලියා ගන්න ළමයි. මේකත් ලියා ගන්න ඕගලන්ට වටිනවා. මේ අමුතු තැනක්. ICT වල ගණිතය කරන අමුතු තැනක්. මේ බෙදීමේ අපි ඉන්නේ. තව මාතෘකා දෙකක් තියෙනවා අෂ්ටමය සංඛ්‍යාවල. අෂ්ටමය භාග සංඛ්‍යා පරිවර්තනය කරන එක තාම කරලා නැහැ අපි. ඒක කරන්න තියෙනවා ඉතුරු වෙලා ඈ. ඒක කරන්න තියෙනවා තව ඉතුරු වෙලා. මම ඊළඟ ගානට යනවා. B කොටස. B කොටස. B කොටසට යනවා. අවබෝධයෙන් ඉන්න මොකද කරන්න කියලා වෙන වැඩ නම් කරන්න එපා මේ වෙලාවේ. ඔෂාන් ඩිස්කනෙක්ට් නොවුනේ. හරි. ළමයින්ට පන්ති වැඩි පට්ට පන්ති ටිකක් තියෙන ළමයින්ට. පන්ති දාලා තියෙන්නේ එපා වෙනකම් පන්ති දාලා තියෙනවා. ඕගලන්ට ඕගොල්ලෝ වැඩක් කරගන්න වෙලාවක් නැතුව ඇති මම හිතන්නේ. බලන්න මම ඊළඟට කරන්නම් අර සාමාන්‍ය ක්‍රමයට මේ අපි මේ ගානම හදමු ළමයි. මේ ගානම හදමු සාමාන්‍ය ක්‍රමයට. 34යි 43 7ෙන් බෙදමු. B කොටස ඉදිරියට ලියන්න. 34යි 43 7ෙන් බෙදන්න. මේක 8 පාදයේ සංඛ්‍යා ටික මම පරිවර්තනය කරගන්නවා 10 පාදයට. හරි. මෙන්න 10 පාදයට පරිවර්තනය කරාම මට එන්නේ මේ විදියට. මෙයා පරිවර්තනය කරොත් 7 කියන සංඛ්‍යාව 10 පාදයට ගත්තොත් ලේසියිනේ මේක. මේක කරන්න දෙයක් ඇත්තේම නැහැ. කොහොමද මේ 8 පාද එකක් 10 පාදයට ගන්නෙ? 8 බල වලින් වැඩි කරගෙන එනවා. එහෙනම් මෙයා වැඩි කරන්න ඕනේ 8 බිඳුවෙන්. ඒ කියන්නේ 1කින්. 7 වරක් 1 7යි. එහෙනම් එළියට එන්නේ 10 පාදයෙන් 7 කියලාමයි. මෙයා පරිවර්තනය කරන්න වෙනවා අපිටනේ. 34යි 43 පරිවර්තනය කරන්න වෙනවා. මෙයා වැඩි කරන්න ඕනේ 8 බිඳුවෙන්. මේ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට උගන්වන්න කියන ක්‍රමය මේක. හරි? මේක 8 1කින්. මෙයා 8 2කින්. 8 පාද එකක් 10 පාදයට ගන්නේ 8 බල වලින් වැඩි කරලායි. 8 3ෙන්. මේ කියන්නේ ළමයි 1ක්. මේ කියන්නේ 8ක්. මේ කියන්නේ 64ක්. මේ කියන්නේ 512ක් නේ. වැඩි කරගෙන යමු. 512ව 3ක් කියන්නේ 1536යි.
නේද? ඔව් 2536 තමයි. 64 ඒවා 4ක් කියන්නේ 64 ඒවා 4ක් 4ක් 4 16න් 6 එකක් ඉතුරුයි. 4ක් 6 24 එකයි 25 256යි නේ. ඊළඟට 8ක් 4 32යි. මෙතනින් එන්නේ 3යි. මෙන්න උත්තරේ 6යි 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 12යි 12යි 2යි 14යි 3යි 17යි. ඊළඟට මෙයා 3යි 5යි 8යි 8යි 3යි 8යි 3යි 11න් එකක් ඉතුරුයි. 11න් එකක් ඉතුරුයි. මෙතෙන්ට 6යි 6යි 2යි 8යි 8යි 5000 බෙදෙයිද මේක 5817යි. 7ක් අගට එන 4ක් නෑනේ බං. මං වැරදිද එකතු කරා 34 43 නේද ඉස්සලා හදපු ගාන. ඔව් 3යි 32යි 256යි 512 ඒවා 512 තුනක් කියන්නේ 1500 1536යි නේ. ආයි මම එකතු කරලා බලන්න. 6 කවුරු හරි මේක වැරදි නම් කියපල්ලකෝ. 6යි 6යි 12යි 12යි 5යි 17යි. හරිනේ. වැරදිද ළමයි? ඕ සුනෙන් 1827 නේ සර් එකතු කරාම 1827 මෙතනද ඔයා කියන්නේ වැරදි කියලා. ඔය ටික එකතු කරාම සර් ඔක්කොම 1827යි. 1000 කියලා එන්න ඕනේ. ඒක හරි. මෙතන මං වැරදි තමයි. මෙතන 1000 කියලා එන්න ඕනේ. මේක බෙදෙනවද බං හතෙන් බෙදුවාම 2යි. දෙවරක් 7 14යි. ඊළඟට ඔව්නේ 4 7 1 කියලා આવොත් හරිනේ. මෙතනින් 4යි 41 එන්නේ නෑනේ බං. 27 එන්නේ සර්. 27 බෙදෙන්නේ නෑ නේද? 1827 අපේ මොකක් හරි අවුලක් තිබ්බද ඒ කියන්නේ? 1827 එන්නේ සර්. 1827 මං මේකේ පොඩ්ඩක් එකතු කරන්නම් ආපහු 1536යි 256යි 32යි 3යි 6යි 6යි 12යි 6යි 6යි 12යි 12යි 2යි 14යි 3යි 17න් 7 එකක් ඉතුරුයි. මෙතනින් 4යි 4යි 5යි 9යි 9යි 3යි 12න් 2 එකක් ඉතුරුයි. 1827යි කියලා එන්නේ නේ. 1827යි කියලා එන්නේ. ඕක බෙදෙනවා සර්. බෙදෙනවා ඒක තමයි බෙදෙන්න ඕනේ බම් මම ඒක තමයි බැලුවේ වැරදිද හදලා තියෙනවා කියලා 14යි 22යි බෙදෙන්නේ නෑනේ බම් 21 දෙන්න ඕනේ 21 වෙනවා නම් බෙදෙනවා බම් නෑ මෙතන 42යි නේ 6යි හරි 42යි 7ට 1යි 261යි කියලා ඉන්නේ 10 පාදෙන් උත්තරේ 10 පාදෙන් 261යි මේක 8 පාදයට ගන්න මේක 8 පාදයට ගන්නේ 10 පාදයේ සංඛ්‍යාව මේක උත්තරයක් දැන් 261 10 පාදය කියන්නේ උත්තරයක් හරි මෙයා 8 පාදයට හරවන්න ඕනේ 8 පාදයට හැරෙවුවා මේන අපිට ආපු 405 කියන උත්තරේ එන්න ඕනේ 8 පාදයට මෙයා හරවන්නේ 261 බෙදාගෙන යන්න ළමයි 261 බෙදාගෙන යන්න නේ 8න් 261 බෙදාගෙන යන්න 8 වරක් 3 වැරදීනේ බං ඒක එන්නේ නැහැ උත්තරේනේ නෑ එන්න ඕනේ 8 වරක් 3 24යි මෙතනට එන්න ඕනේ 2ක්
21ට 8 2යි ඉතුරු 5යි. ආයි බෙදන්න ඕනේ 4.0යි. උත්තරේ හරි. මේන්නේ 405යි. හරි අමාරුවෙන් හදාගත්තේ. හරිම අමාරුවෙන් හදාගත්තේ. ඔන්න. 405යි පාදේ 8. ජය වේවා. හරි. එච්චරයි කරන්නේ බෙදීමට. බෙදීමට එච්චරයි කරන්නේ. හෙන වෙලාවක් යනවා මේකට. හරිනේ. ඊළඟට ලියන්න මෙහෙම මාතෘකා දෙකක් තියෙනවා අටේ පාදයට. අටේ පාදයට තව මාතෘකා දෙකක් තියෙනවා. ඊළඟ මාතෘකාවට එන්න මෙහෙම ලියන්න. ඊළඟ මාතෘකාවට එන්න මෙහෙම ලියන්න. මෙහෙම ලියමු අපි. ඉන්න පොඩ්ඩක්. අෂ්ටමය දශම සංඛ්‍යා. අෂ්ටමය දශම සංඛ්‍යා දශමය බවට පරිවර්තනය. අෂ්ටමය දශම සංඛ්‍යා දශමය බවට පරිවර්තනය. හරිනේ. අහන් ඉන්න. එතකොට මම මේ කරන්න යන්නේ අෂ්ටමය දශම සංඛ්‍යා. මෙන්න බලන්න. මාතෘකාව ලියන්නකෝ. මාතෘකාව ලියන්නකෝ. මාතෘකාව ලියන්න. මම කරලා පෙන්නන්න එක ගානක් මෙන්න මේකයි වෙන්න ඕනේ වැඩේ. හැමෝම බලන් ඉන්න. හැමෝම බලන් ඉන්න. කාවින්ද මේ මීට් එකක් තියනවා කිව්වා නේද? හරි. මේ බලන්න මං කරන්න යන්නේ 7යි 6යි පොඩකින් එපා ඒක එපා. මම දශම සංඛ්‍යාවක් විතරක් ගන්නවා. 5. මේක 8 පාදයෙන්. මම මෙයා පරිවර්තනය කරන්න යන්නේ 10 පාදයට. මෙන්න බලන්න ක්‍රමය. වගු අඳින්න තියෙන්නේ. වගු අඳින්න තියෙන්නේ. වගු ඇඳලා නෑ. පොඩ්ඩක් ඉන්න. ගාන ලිව්ව වැරදි. ගාන ලිව්ව වැරදි. පොඩ්ඩක් ඉන්න. මේ ගාන මේ මට දෙන්න ඕනේ. ඉන්න ටිකක්. බිඳුවශම් පා නෑ. අපි ඊළඟට දෙවෙනි ඊළඟ ගානක් බලමුකෝ. ඒක නෑ. හරි. මෙන්න 0.5 මම වැඩි කරනවා 8න්. වැඩි කරනවා 8න්. හරිද? කොච්චරක් එනකන්ද වැඩි කරන්නේ? දශම ගානට බිඳුවක් එනකම්. මෙන්න 0.5 8න් වැඩි කරනවා ළමයි 4.0යි. හා පුරා කියලා ඉස්සෙල්ලාම ඇවිල්ලා තියෙනවා දශම සංඛ්‍යාවට බිඳුව. එහෙනම් උත්තරේ හරි. උත්තරේට ලියන්න වෙන්නේ අපිට 0.0 අතින් දාලා මෙතන මේ උත්තරේ දාන්න 4යි කියලා. ඔන්න අෂ්ටමය දශම සංඛ්‍යා අෂ්ටමය දශම සංඛ්‍යා දශමය කියලා දාන්න එපා හැමෝත් වැරදි ඈ. අෂ්ටමය දශම සංඛ්‍යා දශමය බවට පරිවර්තනය. මේ අෂ්ටමය දශම සංඛ්‍යාවක් මේක පරිවර්තනය කරා මම. කරගන්න ඉක්මනට B කොටස ලියනවා. ඔය එකම B කොටස ලියන්නම්. තනියෙන් කරන්න ළමයි මේවා MCQ වලට ඕන තරම් එන්න පුළුවන්. B කොටස 0.625 අටේ පාදයේ සංඛ්‍යාව මට ගන්න ඕනේ 10 පාදයට. කරලා උත්තර ටික එවයි ළමයිනේ. කරලා උත්තර ටික එවයි. මෙන්න B කොටස තියෙනවා. ඉක්මන් කරන්නනේ. 12යි 40යි විනාඩි 50ක් තියෙයි තව.
ආයි වගුවක් අඳිනවා මම 0.625 සඳහා මෙන්න බලන්න වගුවේ තීරු 3යි වගුවට තීරු 3ක් ඕනේ 0.625 වැඩි වෙන්නට ඕනේ 8න් මම පොඩ්ඩක් මේක වැඩි කරන්නම් නේ මෙන්න බලන්න 8න් 8 වරක් 5 40 4ක් ඉතුරුයි 8 වරක් 2 16 4යි 20 2ක් ඉතුරුයි 8 වරක් 6 48 2යි 50 ඒත් හරියටම එනවා 5.0යි හරි වැඩේ උත්තරේ 0.5යි උත්තරේ 0.5යි අරන් තියනවා කට්ටිය හොඳයි 104 සුනෙත් පසින්දු ඊළඟට බලන්න තව ගාණක් හදන්නම් C කොටස විදියට 67.5 අටේ පාදයේ සංඛ්‍යාව පරිවර්තනය කරන්න 10 පාදයට මේකේ පූර්ණ සංඛ්‍යාව අපි සාමාන්‍යයෙන් දන්න පිළිවෙලට පරිවර්තනය කරන්න දශම කොටස විතරක් දාන්න වගුවට දශම කොටස විතරක් දාන්න වගුවට වෙන ඇතුළත් කිරීම කරන්න එපා 0.5 වැඩි කරන්න 8න් එයාව දශම කොටසෙන් ගන්න 67 8න් බෙදාගෙන ගිහිල්ලා එයාව ගන්න හරි 67 8න් 8 වරක් 8 64යි 8 ලියන්න බලමු 8 වරක් 8 64යි ඉතුරු වෙනවා 3ක් ආයි 8න් බෙදනවා මම එකයි ඉතුරු නෑ එහෙනම් මුලට එන්නේ 1.3යි කියලා දශම ගාන මේකෙන් හොයාගමු 8 වරක් 5 40යි කියලා කෙරින් මෙන්නේ 4.0යි හරිද එහෙනම් මෙතෙන්ට දශම 4 දානවා නම් උත්තරේ හරි ඔක හරි තව එකක් කරලා නතර කරන්න තව එකක් කරලා මේ පරිවර්තන ක්‍රමය නවත්තන්නම් ඉක්මන් කරන්න C කොටස හරි මෙන්න D කොටස ඉක්මන් කරන්නනේ ඉක්මන් කරන්න 10න් මේ 8න් බෙදන්නේ නැහනේ බලය ගන්න. ඔව් ඈ පැටලුණාද වැඩේ පොඩ්ඩයි නෝනේ නෑ අනිත් පැත්තනේ මේ කරගෙන යන්නේ අනිත් පැත්ත නේද කරගෙන යන්නේ ඔව් ඉස්සෙල්ලා ගණන් දෙකත් ඒහා සම්බන්ධයි නේද දෙපැත්ත මාරුණා නේද පොඩ්ඩයින් ක්‍රම දෙක මාරුණාද බලන්න ආපහු අෂ්ටමයේ දශම සංඛ්‍යා දශමයේ බවට පරිවර්තනය කරනකොට අටේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට ගන්නේ වැඩි කරලානේ ඔව් හරි මේ ක්‍රම දෙක හරිනේ මේ දෙක හරි මේකද අවුල වුණේ එතකොට ඔව් මෙයා වැඩි කරන්න වෙනවනේ ඒක නේද වෙන්න ඕනේ මෙයා වැඩි කරන්න වෙනවා ඔව් වගුව තිබ්බ එක හරි ළමයි වගුව තිබ්බ එක හරි වගුවේ තිබ්බ එක හරිනේ නේද මෙයා වැඩි වෙන්න නෑනේ ළමයි පොඩ්ඩක් ඉන්න පැටලලා තියෙන හොඳටම
ඔව් ගණන් හදපු ටික වැරදි. ගණන් හදපු ටික වැරදි. හදපු ටික වැරදිනේ. අනිත් පැත්ත කරලා තියෙන්නේ. අනිත් පැත්ත කරලා තියෙන්නේ. අනිත් පැත්ත කරලා තියෙන්නේ. මෙහෙම කරන්න. මාතෘකාව වෙනස් කරන්න. මාතෘකාව වෙනස් කරන්න. වෙන මොකුත් කරන්න එපා. මාතෘකාව වෙනස් කරන්න. මාතෘකාව වෙනස් කරන්න ගණන් ටික පැටලිලා. මෙහෙම කරන්න. ඔය ටික හරිද මූලද ගණන් දෙක? නෑ බා. නෑ. දශමය දශම සංඛ්‍යාවක් තමයි අෂ්ටමය කරන්න ඕක කරන්නේ. දශමය දශම එකක්. මෙහෙම එකක් නේ මේ දැන් අපි කරන්නේ ළමයි. පොඩ්ඩක් ඉන්න. දශමය දශම සංඛ්‍යා තියෙන්නේ. දශමය දශම සංඛ්‍යා. නැත්තම් ඔයගොල්ලෝ නිකන් හිතන්නකෝ මෙහෙම එකක්. අපි පොඩ්ඩක් ඉන්නේ. මෙන්න බලන්න. කරපු ටික අමතක කරන්න. කරපු ටික අමතක කළා. පැටලුණා ළමයි ක්‍රම ටික. ක්‍රම ටික පැටලුණා සේරම. හරි. මේ බලන්න මේකේ අදහස දැන් අපි ගන්න ඕනේ මේ අන්තිම මාතෘකා දෙක මෙහෙම ඒවා 67.6 8 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට ගන්නවා වගේ ඒවා. ඊට අමතරව 925.9 වගේ 10 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට ගන්නවා වගේ ඒවා. හරිද? 10 පාද එකක් 8 පාදයට ගන්නේ බෙදලානේ. බෙදලා මෙන්න මේ ක්‍රමයට තමයි මේ ක්‍රමයට තමයි අපි අර වගු අඳින්න අවශ්‍ය වෙන්නේ. මේ ක්‍රමයට තමයි වගු අඳින්නේ. හරි. එතනයි පැටළුනේ. මේක වැඩි කරන්නයි තියෙන්නේ. මේක වැඩි කරන්නයි තියෙන්නේ. හරි. පැටළුණා ක්‍රම දෙක. ක්‍රම දෙක පැටළුණා. ඒක තමයි උනේ. කලින් හදපු ගණන් දෙකත් වැරදි ක්‍රම දෙක. හරි. දැන් ලියපු මාතෘකාව මෙහෙම කරන්න ඕක හදන්න පුළුවන් ක්‍රමය තමයි දැන් ලියලා තියෙන මාතෘක හදන්න නෙමෙයි චොර වෙලා තියෙන්නේ. එහෙම පාදයක් වෙනස් කරන්න වෙනවා. අමතක කරන්න ළමයි ඒක. කපලා දාන්න. අලුතෙන් මුලින් ඉඳන් කරමු. කපලා දාන්න. දැන් ඒක හදන්න යන්න එපා. එහෙම වුණොත් තව අවුල් වෙනවා වැඩේ. තව අවුල් වෙනවා වැඩේ. කපලා දාන්න ඒක. කපලා දාලා ආයි මාතෘකාව නම් කපන්න ඕනෙත් නෑ. හරි. එන්න දශමය දශම සංඛ්‍යා. දශම ඒක අපි ඉස්සෙල්ලා කරලා ඉමුකෝ. දශමය දශම සංඛ්‍යා අෂ්ටමය බවට පරිවර්තනය. දශමය දශම සංඛ්‍යා අලුත් මාතෘකාවක්. කලින් එක පැටලුණා සේරම අනිත් පැත්ත කරලා තියෙන්නේ. දශමය දශම සංඛ්‍යා අෂ්ටමය බවට පරිවර්තනය කියන්නේ මේක. ඒකේ ඒ කොටස මේ විදිහටයි එන්නේ. සුනෙත් බලන්න. මම ගන්නවා මේ ක්‍රමය. 0.625 10 පාදයේ සංඛ්‍යාව 8ට ගණ්ඩායි මේ ඕනේ. හරි. අමතක කරන්න කරපු ටික වැරදි. අන්තිමට කරපු මාතෘකාවේ ගණන් ටික වැරදි. අමතක කරන්න හරිනේ. දැන් තමයි හරි. දශමය දශම සංඛ්‍යා අෂ්ටමය බවට පරිවර්තනය. මේකයි අලුත් මාතෘකාව. හරිනේ. මේකට තමයි වගු අඳින්නේ ළමයි. මේකටයි වගු අඳින්නේ. බිංදුවශම 6.5 වැඩි කරන්න 8න් වැඩි කරන්න 8න් හරි වැඩි කරන්න 8න් අටෙන් වැඩි කරොත් බලන්න 8 වරක් 5 40 බිංදුව 4ක් ඉතුරුයි 8 වරක් 2 16 4යි 20 බිංදුව 2ක් ඉතුරුයි 8 වරක් 48යි 2යි 50යි 5.0යි කියලා එන්නේ උත්තරේ එන්න ඕනේ 0.5යි කියලා හරි 0.5යි කියලා එන්නේ පාදේ 8
B කොටසට යනවා. මෙන්න B කොටස 0.25 වගේ එකක් මම 10 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට ගන්නම්. හරි. මේකටත් වගුවක් අඳින්න වෙනවා ළමයි. මෙන්න තීරු 3 0.25 8න් වැඩි කරන්න. 0.25 8න් වැඩි කරන්න. 8 වරක් 5 40.4ක් ඉතුරු 8 වරක් 2 16 4යි 20යි. 2.0යි කියලා එන්නේ. එතකොට උත්තර එනවා අපිට 0.2යි කියලා. පාදේ 8 පාදේ 8 හරිනේ. ඔන්න B කොටස C කොටසට එන්න. C කොටසට එන්න. අපි ඉස්සෙල්ලා හැදුවේ 0.625 ගාණක්. මේ හදන්නේ 0.25 ගාණක්. කලින් කරපු ටික වැරදි, ක්‍රමේ වැරදි, පැටලුණා. හරි. ඊළඟට එන්න මං හදන්නම් මේ වගේ එකක් 63.0 63.0.25 10 පාදයේ සංඛ්‍යාව 8 පාදයට ගන්න. හරි. එතකොට පූර්ණ සංඛ්‍යාව වෙනම බෙදලා ගන්න දශම සංඛ්‍යාව දාන්න වගුවට 63 දැන් ඔතන තමයි පැටලුණ තැන අහුුණ අවස්ථාව 0.625 වැඩි කරන්න 8න් 0.625 වැඩි කරන්න 8න් 6.25 වැඩි කරන්න 8න් 8 වරක් 5 40.4ක් ඉතුරුයි 8 වරක් 2 16 4යි 20.2ක් ඉතුරුයි මෙතන බිඳුවයි තියෙන්නේ නේ 8 වරක් බිඳුවයි මෙතෙන්ට දෙකක් එන්න ඕනේ නේ 0.625 වැඩි කළොත් 6.25 නෙමෙයිනේ ළමයි 0.25 නේ ඔව් 8 වරක් 5 40.4යි 8 වරක් 2 16 4යි 20.2යි ඔහොම එන්නේ නේ 0.2යි කියලා එන්නේ අන්න තව පියවරක් යන්න වෙනවා ආයි 8න් වැඩි කරන්න 8 වරක් 2 16යි 8 වරක් 2 16යි නේ 1.6යි කියලා එනවා 1.6යි කියලා එනවා ආයි 8න් වැඩි කරන්න 0.6 4.8යි කියලා එනවා ආයි 8න් වැඩි කරන්න වෙනවා ඒක ඉවරයක් වෙන එකක් නෑ මං හිතන්නේ ඉවරයක් වෙන එකක් නෑ 0.8 ආයි 6.4යි කියලා එනවා ඔව්නේ ආයි එනවා 3.2ක් මේක ආපහු නැවත ඒ වගේම ලැබෙනවා ළමයි මං ඒ හින්දා මෙතනින් නතර කරලා 63 බෙදන්නම් 8න් 63 8න් බෙදන්නම් බලන්න 63 8න් බෙදුවාම 8 වරක් 7.56යි 8 වරක් 7.56යි 7ක් ඉතුරුයි 7යි කියලා එන්නේ 7යි පූර්ණ සංඛ්‍යාව පරිවර්තනය කරාම මේක පරිවර්තනය කරලා ලැබෙන අගේ මම ලියනවා මෙහෙම 0යි 1යි 4යි 6යි 3යි 8යි ඔහොම එන්නේ හරි D කොටසට එන්න D කොටස එතනින් මේ කොටස ගණන් හතර නවත්තන්නම් D කොටස බලන්න එකසිය පහයි දශම වැඩි වෙන ගානක් 0.6යි 2යි 5 කරලා බලමු ළමයි මේක ගන්න
8ට මේ 10 පාදය. මේ 10 පාදය. හරි. 105 එනම් මං ඉස්සෙල්ලාම බෙදාගෙන ඉන්නම්. 105 බෙදාගෙන ඉන්නම්. 8ෙන් බෙදමු. 1.25ට 3යි 1ක් ඉතුරුයි. ආයි 8ෙන් බෙදනවා. 1යි ඉතුරුයි 5ක්. 1යි ඉතුරුයි 5ක්. 1යි 5යි 1යි. 0.6යි 2යි 5යි. හරි. මේක වගුවට දාලා වැඩි කරන්න වෙනවා. වගුවට දාලා වැඩි කරන්න වෙනවා. එතකොට පූර්ණ සංඛ්‍යාවට එන්නේ 1.5යි 1.0 කියලා. පූර්ණ සංඛ්‍යාවට එන්නේ 1.5යි 1.0 කියලායි. මෙතන දෙකෙන් වැඩි කර දෙකෙන් නෙමෙයි 8ෙන් වැඩි කරන්න ඕනේ. 0.6යි 2යි 5 8ෙන් වැඩි කළොත් 8 වරක් 5 40.4ක් ඉතුරුයි. 8 වරක් 2 16 4යි 20.2ක් ඉතුරුයි. මෙතන බිඳුවක් තියෙනවානේ. සෝරි. ඔහොම එන්නේ 0.0625 කියලා එන්නේ. 0.0625 කියලා එන්නේ. 8 වරක් 5 40.4ක් ඉතුරුයි. 8 වරක් 2 16 4යි 20.2ක් ඉතුරුයි. 8 වරක් 48යි 2යි 50.5ක් ඉතුරුයි. මෙතෙන්ට 5යි ළමයි. උත්තරේ එන්නේ 0.5යි කියලායි. ආයි 8ෙන් වැඩි කරන්න 4.0යි. හරිනේ. එතකොට උත්තරේ එන්න ඕනේ මේකේ මෙන්න මේ දෙන්න. මෙයා පහළ උඩ ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා යන 0.4යි කියලා එන්නේ 8 පාදේ. ඒක හරි. ඒක හරි. 1.5 1.04යි 8 සංඛ්‍යාවට අදාළ එකක් නෙවෙයි. සංඛ්‍යාවට අදාළ එකක් නෙවෙයි මේ පාදය. පාදය. හරි. ඊළඟ මාතෘකාවට යන්න. ඊළඟ මාතෘකාව දැන් බැලුවේ දශමය දශම සංඛ්‍යා 8ට ගන්න විදිය. දැන් අෂ්ටමය දශම සංඛ්‍යා දශමය බවට පරිවර්තනය. හරි. මේකෙදි මේ වගේ ඒවා කෙරෙන්නේ ළමයි. මේකෙදි මේ වගේ ඒවා කෙරෙන්නේ මොනවද? අන්තිම කොටස අවධානයෙන් ඉන්නනේ. 5යි 6යි දශම 5යි 6යි දශම මම මෙතෙන්ට 5 වගේ එකක් ගන්නම්. හැබැයි මේ 8 පාදය 10 පාදයට ගන්නයි ඕනේ. පැටලෙයි. අනිත් පැත්තට කෙරෙයි. හරි. ඕක කරන්නේ මෙහෙම. ඕක කරන්නේ අපි සාමාන්‍යයෙන් 8 පාද එකක් 10 පාදයට ගන්න 8 බල වලින් වැඩි කරලානේ. ඒක මේ වෙලාවේ පාවිච්චි කරන්න. මෙයා 8 බිඳුවෙන් මෙයා 8 එකෙන් මෙයා 8 ඍණ එකෙන් 8 ඍණ එකෙන් එහෙනම් 56.5 මෙයා එකෙන් වැඩි කරන්න මෙයා 8ෙන් වැඩි කරන්න මෙයා 1යට 8ෙන් වැඩි කරන්න 8 ඍණ එක කියන්නේ 1යට 8යි කියන එකයි. හරි. එහෙනම් 1 වරක් 6 6යි ධන 8 වරක් 5 40යි. දශම කොටස මේකෙන් ගන්න 46යි පූර්ණ සංඛ්‍යාව වෙන්නේ. දශම 5 1යට 8ෙන් වැඩි කරොත් දශම 5 1යට 8ෙන් වැඩි කරොත් දශම 5 1යට 8ෙන් වැඩි කරොත් ඇත්තටම දශම 5 8ෙන් බෙදන්න ළමයි මේකෙන් සිද්ධ වෙන්නේ. 0.5ට ආයෙත් නෑ 50ට 6යි 6 වරක් 8 48යිනේ 20ට 2යි 16යි 40ට ගන්න 5ක්. උත්තරේ එන්න ඕනේ මේ ටිකට 0යි 6යි 2යි 5 කියලා. ඒ කියන්නේ උත්තරේ 46.0.6යි 2යි 5. ඕකයි උත්තරේ. 46.0.6යි 2යි 5. හරි. මොනවා හරි අවුලක් තියෙනවා අහන්න. ඔව්.
තිවංකගේ උත්තරේ හරිද තිවංක? 0.125 දෙවෙනි ගානට යන්න B කොටසට එන්න B කොටස බලන්න B කොටසේදී මං ඉස්සෙල්ලා වගේ 56.5යි මං දෙන්නම්කෝ මෙහෙම එකක් 5යි 0.1.1 වගේ එකක් දෙන්නම් මේ අටේ පාදයේ සංඛ්‍යාවක් මෙයාව ගන්න 10 පාදයට අටේ පාදයේ සංඛ්‍යාවක් මෙයාව ගන්න 10 පාදයට හරි 10 පාදයට ගනිද්දී 5යි 0.1.1 මෙයා 8 බිඳුවෙන් වැඩි කරන්න මෙයා 8 එකකින් වැඩි කරන්න මෙයා 8 දෙකකින් වැඩි කරන්න මෙයා 8 ඍණ එකෙන් මෙයා 8 ඍණ දෙකෙන් ඔහොමයි එන්නේ හරි ඔහොමයි එන්නේ 8 බිඳුව එකමයි ඒ හින්දා මෙතනින් එකක් එනවා පූර්ණ සංඛ්‍යා කොටස මම අරන් ඉන්නම් 8න් බිඳුවයි මෙතන මෙහෙමමයි 64 වරක් 5 64 වරක් 5 8 වරක් 5 sorry 5 වරක් 4 20 බිඳුව 2යි 32යි 320ක් කියලා එනවා මෙතෙන්ටනේ 320ක් කියලා එනවා දශම කොටස ගණනය කරන්න මෙහෙම 1 වැඩි කරන්න 1 යට 8න් ඒකට එකතු කරන්න 1 වැඩි කරලා 1 යට 8 වර්ගයෙන් 64න් මේක සුළු කරන්න 64 කුඩා පුදු ගුණාකාරයට ගත්තාම උඩ වැඩි වෙන්න ඕනේ 8න් මෙයා වැඩි වෙන්න ඕනේ 1න් මේ කියන්නේ 9 බෙදීම 64යි කියලා 9 බෙදීම 64යි කියලායි මේ කියන්නේ 9 බෙදීම 64 සුළු කරන්න 0.91යි 64ක් අඩු වෙනවා 6යි 8න් 6ක් 2යි 260යි හරි 260යි කියන්නේ 64ව මෙතනින් 4ක් වගේ 4ක් 4 16න් 6 එකක් ඉතුරුයි 4ක් 6 24 එකයි 25 256 ඔය ඇති ළමයි උත්තරේට එන්නේ 1.4යි මෙතන 1.4යි එන්නේ මෙතන එන්නේ 321.14යි කියලා 321.14 අටේ පාදේ තව ගණන් දෙකක් කරලා නතර කරන්න අඩුපාඩුවක් තියෙනවා ලියා ගන්නලා මම C කොටස ලියන්නම් C කොටස ලියන්නම් මෙන්න C කොටස මෙන්න D කොටස හරි C කොටසයි D කොටසයි මෙන්න C කොටස ලේසි මේ ටික කොහොමත් එකම දේ කරන්න තියෙන්නේ ආයේ 8 ඍණ 3ක් එන විදිහට 8 ඍණ 3ක් එන විදිහට මම නොදී ඉන්නම් ඒක සුළු කිරීම වැඩි වෙන එක විතරයි වෙන්නේ එච්චරම අමාරුවට එන්නේ නෑ ළමයි ඒ ගැන බය වෙන්න එපා හරි මේ පාදය 8 මේක 10 මේක 10 හරි මේක 10 හරිනේ අර කපන්න කියපු ටික කපන්න ළමයි අනිවාර්යෙන් මතක් කරලා ඒක පොතේ තියාගන්න එපා ඒක කපන්න ගණන් හදලා ඇති 3ක්ද කොහෙද ඒ 3 කපන්න පාදයයි පරිවර්තන ක්‍රමයයි මාරු වුණා වැරදි ඒක වැරදි හරි
සමරසේකර කියන්නේ ඔෂාන් නේද? උහිතේ මම උඩ බණී කියලා. නෑ ළමයි. මේක පරිවර්තනය කරගෙන යමු 1.1.1.2යි මේ කියන්නේ 8.0යි sorry 8.0යි මේ කියන්නේ 8.1යි මේ කියන්නේ 8.2යි මේ 8.1යි මේ 8.2යි සුළු කරගෙන යන්න සුළු කරගෙන යන්න සුළු කරගෙන යන්න මේ 64 ළමයි එකපාරම මම සුළු කරා මේ බිඳුව මේ කියන්නේ 1.0 මෙතන 1.8 මේ කියන්නේ 2 බෙදීම 64 ළමයි 2 බෙදීම 64 හරිනේ 2 බෙදීම 64 64 එකයි 65යි ළමයි මේක සුළු කරගන්න පුළුවන් අමාරුවක් නෑ ඉස්සෙල්ලා කරපු ක්‍රමයම පාවිච්චි කරන්න 1.8 ධන 2 බෙදීම 64 නේද 64 කුඩා පුදු ගුණාකාරයට ගන්න තේරෙන්නේ නැත්නම් මෙයා 8න් මෙයත් 8න් වැඩි කරන්න එතකොට හරි 8 ධන 2යි ඒ කියන්නේ 10යි 10 බෙදීම 64යි ළමයි 10 බෙදීම 64යි හරි මෙතන මම සුළු කරොත් බිඳුවයි දශම මෙතෙන්ට එකක් එනවා 64 කියන්නේ 36ක් අඩු වෙනවානේ 360ට 6 වරක් 6ක් ඇති වෙයි මදි මම 5ක් ගන්නවා 5 වරක් 4 20 බිඳුව දෙකක් ඉතුරුයි 5 වරක් 6 32යි 32යි ළමයි මම තව සුළු කරන්න යන්නේ නෑ 1.5යි කියලා මෙතන උත්තරේ අර ගන්නවා තව 1යි තියෙන ඔක්කොම අතර කරමු ළමයි අදට ලබන සතියේ දෙකට ඉවර කරන්නම් ලබන සතියේ දෙක වෙනකම් කරන්නම් මම එස්.ඒ. නිලංග සර්වි දුලජ සර් එක්කයි පොඩ්ඩක් කතා කරන්නම් විසඳුමකට එන්න බැරි වුණා කතා කරාට ඉස්සෙල්ලා මම ඒක කිව්වා වැඩ කරන්න ළමයි නිකන් ඉන්න එපා නිවාඩු කාලයක් එම හම්බෙලා නැහැ කොයිලා විභාගෙ තියයිද දන්නේ නැහැ හරි මෙහෙම ඉඳලා ඉස්කෝලේ යන්න නැතුව එකපාරට විභාගෙට යන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ එකපාරට විභාගෙ තියනවා කියන්න ඉඩ තියෙනවා ඒ හින්දා වැඩ කරන්න වැඩ කරොත් තමයි ගොඩ යන්න පුළුවන් වැඩ නොකර ගොඩ යන්න බෑ කොහොමත් 120.5 බිඳුව 120.5 බිඳුව 120.5 බිඳුව හරි මේ 8 ඍණ 2 මේ 8 ඍණ 1 මේ 8 1 sorry 8 බිඳුව මේ 8 1 මේ 8 2 64 ධන මෙතනින් 8 වරක් 2 16යි මෙතනින් බිඳුවයි එන්නේ දශම 5 වැඩි කරන්න ඕනේ 1.8න් ළමයි හරිනේ මෙතනින් එනවා 80ක් පැහැදිලි ඔයාලට ඊට පස්සේ 5 බෙදන්න 8න් 5 බෙදන්න 8න් මෙතන 6යි 48යි 20ට මෙතන 2යි දෙවරක් 8 16යි 40ට 5යි ඔන්න උත්තරේ 6යි 2යි 5යි පාදය 10 පාදය 10 හරි 8 පාදයේ සංඛ්‍යා ගණනය කිරීම ඉවරයි ලබන සතියේ ඉතුරු වෙන්නේ 16 පාදයේ සංඛ්‍යා ගණනය කරන්න හරිනේ තව දවස් 3-4කින් මේ තුන්වෙනි පාඩමත් ඉවර වෙනවා එතකොට OS ටියුට් එක දෙන්නම් ළමයි OS ටියුට් එක ඔක්කොම තියරි print කරලා හදනවා මේ ටිකේ හරි ඔක්කොම තියරි ටික print කරලා හදනවා එතකොට ලේසි හරි නිකන් ඉන්න එපා වැඩ කරන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා group එකට මට එවන්න අර එවන database ගානයි python ගානයි හදලා එවන්න ළමයි හරි ඒක නැතුව විභාගයට ගිහිල්ලා වැඩක් නැහැ ජය වේවා ළමයි